සරණයි ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ තුන්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ තුන්වෙනි විද්‍යාව පාඩම. පරිසරයේ ගතික ස්වභාවය කියන මාතෘකාව මේ වන විට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඔබ වහන්සේලාත් මේ දරුවොත් මේ වන විට අපේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා තියෙනවා නම් දන්නවා. මේ වන විට අපි මේ පාඩමේ පරිච්ඡේද ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ පරිච්ඡේද ගණනාව හරහා පරිසරයේ තියෙන ගතික ස්වභාවය කියන්නේ මොකක්ද? ගතික සමතුලිතතාවය කියන්නේ මොකක්ද? පරිසරයේ ගතික සමතුලිතතාවයට දායක වන ජීවි සංඝටකවල විශේෂයෙන්ම ජීවීන්ගේ ජීවන චක්‍ර කියන්නේ මොනවද? ජීවන චක්‍රවල කැපී පෙනෙන රූපාන්තරණය, සම්පූර්ණ රූපාන්තරණය, අසම්පූර්ණ රූපාන්තරණය මේ දේවල් අපි කතා කරලා අවසාන පරිච්ඡේද කිහිපෙදී අපි ආවා පරිසරයේ පවතින ජීවි සංවිධාන මට්ටම් ගැන කතා කරන්නට. පරිසරයේ තියෙන ප්‍රධාන ජීවි සංවිධාන මට්ටම් කිහිපයක් අපි කතා කෙරුවා. ස්වභාවික පරිසරයේ හඳුනාගත හැකි සරලතම ජීවි සංවිධාන මට්ටම තමයි ඒකයිකය. ඒකයිකය. අපි ඉගෙන ගත්තා. යම් ජීවි විශේෂයකට අයත් තනි එක් සමාජිකයෙක් සැලකූ විට ඔහු ඒකයිකය ලෙස හඳුන්වනවා. පරිසරය තුල තිබෙන සරලතම ජීවි සංවිධාන මට්ටම ඒකයිකය කියලා අපි ඉගෙන ගත්තා. යම් කාල සීමාවක් තුල යම් ප්‍රදේශයක ජීවත් වන එකම විශේෂයට අයත් ඒකයිකය සියලු දෙනා එක්වගත් කල අපි ඒකට කිව්වා ගහණය. ගහණය. එනෝ ගහණයක් ඇදලා තියෙන ඒකයිකය සමූහයකකින්. ඒ නිසා පරිසරය තුල ඒකයිකයට වඩා සංකීර්ණතාවයෙන් වැඩි සංවිධාන මට්ටමක් තමයි ගහණය. යම් ප්‍රදේශයක එකිනෙකා සමග අන්තර්ක්‍රියා සිදු කරගනිමින් ජීවත් වන ගහන සමූහයක් එක්වගත් කල අපි ඒකට කිව්වා ප්‍රජාවක්. ඒතර ප්‍රජාව තුල ගහන සමූහයක් තියෙන නිසා ගහණයට වඩා සංකීර්ණතාවයෙන් වැඩි පරිසර සංවිධාන මට්ටමක් තමයි ප්‍රජාව. යම් ප්‍රදේශයක ජීවත් වන ප්‍රජාවත් එම ප්‍රජාව අන්තර්ක්‍රියා කරන අජීවී පරිසරයත් එක්වගත් කල අපි ඒකට කිව්වා පරිසර පද්ධතිය. ඒතර පරිසර පද්ධතියක ප්‍රජාවක් තියෙනවා, ප්‍රජාව අන්තර්ක්‍රියා කරන අජීවී පරිසරයක් තියෙන නිසා පරිසර පද්ධතිය ප්‍රජාවට වඩා සංකීර්ණතාවයෙන් වැඩි සහ ගොඩක් ස්ථායි. පරිසර පද්ධතියක ජීවි සංඝටකයක් වගේම අජීවී සංඝටකයකුත් තියෙනවා. එහි තිබෙන ජීවි සංඝටකය තමයි ප්‍රජාව, අජීවී සංඝටකය තමයි අජීවී පරිසරය. පස, වාතයේ, ජලයේ, හිරුවෙලියේ, උෂ්ණත්වයේ, සුළං වගේ ඒවා. ඊළඟට පෘථුවිය මත තිබෙන සියලුම පරිසර පද්ධති එකතු කරාම ඒකට කිව්වා ජෛව ගෝලය. එතන ජෛව ගෝලය ඇතුලේ සියලු පෘථුවිය මත තියෙන සියලු පරිසර පද්ධති තියෙනවා. ඒ නිසා ජෛව ගෝලය තමයි මේ මිහිපිට අපි ඉන්න මේ පෘථුවිය මත තියෙන විශාලතම ජෛව සංවිධාන මට්ටම. ජෛව ගෝලයක් තුල සියලු පරිසර පද්ධති තියෙනවා. ඒ කියන්නේ සියලු ප්‍රජා තියෙනවා. ඒ සියලු ප්‍රජා අන්තර්ක්‍රියා කරන සියලු අජීවී පරිසර. ඒ කියන්නේ වෙනත් විදිහකින් විග්‍රහ කරනවා පෘථුවිය මත ඉන්න සියලුම ජීවි සහ ඔවුන් අන්තර්ක්‍රියා කරන සියලුම අජීවී පරිසර එක්වගත් කල අපිට ඒකට කියන්න පුළුවන් ජෛව ගෝලය කියලා. ජෛව ගෝලය. පැහැදිලි? හරි. ඒතර අපි ජෛව ගෝලය ගැන කතා කරලා ඊළඟට අපි නැවත ආව පරිසර පද්ධතියක. පරිසර පද්ධතියක සිදුවන අන්තර්ක්‍රියා. මොකද ගතික සමතුලිතතාවයක් තියෙනවා පරිසර පද්ධතියක් තුළ. වෙනස් වෙන ක්‍රියාවන් සිදු වෙමින් නොවෙනස් වන සමතුලිත ස්වභාවය. ඒක වෙන්නේ එක් ක්‍රියාවක් මගින් නැති කරන බලපෑම ඊට විරුද්ධ ක්‍රියාව මගින් උදාසීන කරනවා. ඒ නිසා ක්‍රියාවලිය සිද්ධ වුණාට පරිසර පද්ධතිය ඇතුලේ ගතිකයක් තිබුණාට එක් ක්‍රියාවකින් නැති වෙන බලපෑම අනික් ක්‍රියාවෙන් උදාසීන කරන නිසා සමස්ත පද්ධතිය නොවෙනස්ව සමතුලිතව පවතින. ගතික සමතුලිතතාවය. ඒතර පරිසර පද්ධතියක මේ ගතික සමතුලිතතාවය ඇති කරන්න වැදගත් වන පරිසර පද්ධතියක් තුළ තියෙන ප්‍රධාන අන්තර්ක්‍රියා වර්ග තුනක් අපි ඉගෙන ගත්තා. මොනවද ඒ? ජීවි අන්තර්ක්‍රියා පළවෙනි එක. දෙවෙනි එක ජීවි අජීවි අන්තර්ක්‍රියා. තුන්වෙනි එක අජීවි අන්තර්ක්‍රියා. ජීවි අන්තර්ක්‍රියා, අජීවි අන්තර්ක්‍රියා, ජීවි අජීවි අන්තර්ක්‍රියා.
මේ අන්තර් ක්‍රියා වර්ග තුන පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒකෙන් තමයි පරිසර පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ, ෆන්ක්ෂන් වෙන්නේ. ඒතර අපි හරියට පරිසර පද්ධතියක් ගැන හදාරනවා නම් මේ අන්තර් ක්‍රියා වර්ග තුන ගැන ටිකක් ගැඹුරට කතා කරන්නට ඕනේ. ඒතර අපි මුලින්ම අවසාන පරිච්ඡේදයේදී සාකච්ඡා කරන්න පටන් ගත්ත පරිසර පද්ධතිය තුළ තියෙන ජීවි අන්තර් ක්‍රියා. ජීවි අන්තර් ක්‍රියාවටදී අපි මුලින්ම කතා කරා විලෝපිකතාවය. ඒක ඍණාන්තර් ක්‍රියාවක්. ඒකෙදි විලෝපිකයට වාසී ගොදුරට අවාසී. පරපෝෂිතතාවය. ඒකත් ඍණාන්තර් ක්‍රියාවක්. මොකද ඒකෙදි පරපෝෂිතයට වාසී, ධාරකයට අවාසී. යම්කිසි ජීවි අන්තර් ක්‍රියාවකදී එක් ජීවිකට හරි අවාසියක් වෙනවනේ ඒක ඍණාන්තර් ක්‍රියාවක්. එක් ජීවිකටවත් අවාසියක් වෙන්නේ නැත්නම් ඒක ධනාන්තර් ක්‍රියාවක්. ඒතර අපි ඉගෙනගත්තු විලෝපිකතාවය, පරපෝෂිතතාවය ඒවා ඍණාන්තර් ක්‍රියා. විලෝපිකතාවයේදී ගොදුරට අවාසී, විලෝපිකයට වාසී වුණාට පරපෝෂිතතාවයේදී පරපෝෂිතයට වාසී වුණාට ධාරකයට අවාසී. ඒවා ඍණාන්තර් ක්‍රියා. ධනාන්තර් ක්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ කිසිදු කෙනෙකුට අවාසියක් සිදු නොවන අන්තර් ක්‍රියාවක් තියෙනවා. අපි එහෙම එකක් තමයි මුලින්ම කතා කරන්න හදන්නේ. සහජීවනය, සිම්බයොසිස්. පරිසර පද්ධතියක තියෙන තවත් වැදගත් ජීවි අන්තර් ක්‍රියාවක් තමයි සහජීවනය. පරිසර පද්ධතියක තියෙන තවත් වැදගත් ජීවි අන්තර් ක්‍රියාවක් තමයි සහජීවනය. මොකද්ද මේ සහජීවනය කියලා කියන්නේ? යම්කිසි එකිනෙකට වෙනස් විශේෂ වලට අයත් ජීවීන් දෙදෙනෙක් තමාගේ පෝෂණය සඳහා එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලියට කියනවා සහජීවනය. පොදුවේ එහෙම හඳුන්වන්න පුළුවන්. එකිනෙකට වෙනස් විශේෂවල ජීවීන් දෙදෙනෙක් තමන්ගේ පෝෂණය උදෙසා එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලිය සහජීවනයයි. නැවත කියනවා මොකද්ද? එකිනෙකට වෙනස් විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙකු නැත්නම් සමාජිකයන් දෙදෙනෙකු තමන්ගේ පෝෂණය උදෙසා එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලිය සහජීවනයයි. මේ සහජීවනයේදී සාමාන්‍යයෙන් ජීවීන් දෙදෙනාගෙන් කාටවත් අවාසියක් වෙන්නේ නැහැ. සහජීවනයේදී සාමාන්‍යයෙන් ජීවීන් දෙදෙනාගෙන් කාටවත් අවාසියක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට වාසියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට විශේෂ වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. සමහර වෙලාවට අවාසියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. ප්‍රශ්නයක් නැහැ, අවාසියක් නැහැ. එතකොට ඒ නිසා මේක ඍණාන්තර් ක්‍රියා ගොඩට වැටෙන්නේ නැහැ, ධනාන්තර් ක්‍රියා ගොඩට වැටෙන්නේ. එකිනෙකට වෙනස් විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙක් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලිය සහජීවනය. එතකොට මේ සහජීවනයේදී ඒ ජීවීන් දෙදෙනා එකිනෙකා මත යැපෙන ආකාරය අනුව සහජීවනයේ නැවත කොටස් තුනකට වෙන් කරනවා. ඒ සහජීවනයේදී අර එකිනෙකට වෙනස් විශේෂ දෙකේ ජීවීන් දෙන්නා එකිනෙකා මත යැපෙන ආකාරය අනුව නැවත කොටස් තුනකට බෙදනවා. සහභෝජීත්වය, පළවෙනි එක සහභෝජීත්වය, දෙවෙනි එක ප්‍රාක් සහභාගීත්වය, තුන්වෙනි එක තමයි අන්‍යෝන්‍ය සහජීවනය. සහභෝජීත්වය, ප්‍රාක් සහභාගීත්වය, අන්‍යෝන්‍ය සහජීවනය. ඒ කියන්නේ සහජීවනයේදී එකිනෙකට වෙනස් විශේෂ දෙකේ ජීවීන් දෙදෙනා එකිනෙකා මත යැපෙන ආකාරය අනුව තමයි සහජීවනයේ නැවත කොටස් තුනකට වෙන් කරන්නේ. සහභෝජීත්වය, ප්‍රාක් සහභාගීත්වය, අන්‍යෝන්‍ය සහජීවනය. ඒතර මේ තුනම සහජීවනයේ ආකාර. ඒතර සහජීවනයේ ධනාන්තර ක්‍රියාවක් නම් මේ තුනමත් ධනාන්තර ක්‍රියා. මොකද සහජීවනයේ ස්වરૂප නිසා. අපි බලමු මොකද්ද මේ සහභෝජීත්වය කියන්නේ? මොකද්ද මේ ප්‍රාක් සහභාගීත්වය කියන්නේ? මොකද මේ අන්‍යෝන්‍ය සහජීවනය කියලා කියන්නේ. එතකොට පරිසරයක ජීවීන් අතර දක්නට ලැබෙන වැදගත් අන්තර්ක්‍රියාවක් ලෙස සහජීවනය හැඳින්වේ. පරිසරයක ජීවීන් අතර දක්නට ලැබෙන වැදගත් අන්තර්ක්‍රියාවක් ලෙස සහජීවනය හැඳින්වේ.
සහජීවනයේදී එකිනෙකා මත යැපීම සඳහා විශේෂ දෙකක ජීවීන් සහභාගී වේ. මේ විශේෂ එකිනෙක මත යැපෙන ආකාරය මත අර වැදගත් වාක්‍ය සහජීවනයේදී එකිනෙකා මත යැපීම සඳහා විශේෂ දෙකක ජීවීන් සහභාගී වේ. මම ඒක highlight කරන්න. ඒ වාක්‍ය සහජීවනයේදී එකිනෙකා මත යැපීම සඳහා විශේෂ දෙකක ජීවීන් සහභාගී වේ. හරි. මේ විශේෂ එකිනෙක මත යැපෙන ආකාරය මත මට්ටම් තුනකට බෙදා දැක්විය හැකි. ඒ කියන්නේ සහජීවනයේ මට්ටම් තුනේ නම් සහභෝජීත්වය, ප්‍රාක් සහභාගීත්වය, අන්‍යෝන්‍ය සහජීවනය. අපි එකින් එක බලමු. මුලින්ම සහභෝජීත්වය. හරි. මේ සහභෝජීත්වයේදී වෙන්නේ එක් ජීවියෙකුට වාසී මේ සම්බන්ධතාවයට එන එකිනෙකට වෙනස් විශේෂ දෙකේ ජීවීන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට අනිවාර්යෙන් වාසි වෙනවා. බොහෝ වෙලාවට ඒක පෝෂණයේ පැත්තෙන් තමයි ඒ වාසිය වෙන්නේ. අනික් කෙනාට විශේෂ වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඉතින් එහෙනම් ඇයි ආ එන්නේ මේ සම්බන්ධතාවයට? එයාට විශේෂ වාසියකුත් නැත්නම් අවාසියකුත් නැත්නම් එන්නේ ඇයි? එයා එනවා කියන්නේ අර කෙනාට උදව්වක් ඇටියට. හැබැයි යාට අවාසියකුත් නැහැ, වාසියකුත් නැහැ. එතකොට ඒක ඍණ සම්බන්ධයක් වෙන්නේ නැහැ. ඍණ සම්බන්ධතාවයක් නෙවෙයි මේක. අනික් ජීවියට වාසි. එයාට වාසි. බොහෝ වෙලාවට ඒක පෝෂණයේ පැත්තෙන් වාසි. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් එහෙම ධාරක ශාකයේ සහ අපිශාකය. අපිශාක කියන්නේ සමහර තියෙනවා ගස් දැන් ඕකීඩ් වගේ ශාක තියෙනවා. ඒවා වෙනත් ශාක මත වැඩින උඩ වැඩියා කියලා අපි කියන්නේ ඒකනේ ඒවට. ඕකීඩ් වලට අපි සිංහලෙන් කියන්නේ උඩ වැඩියා. ඒ කියන්නේ වෙනත් ගහක් උඩ වර්ධනය වෙන්නේ. හරිද? ඒතකොට ඒවට අපි කියනවා අපිශාක. වෙනත් ගහක කඳක් අත්තක් උඩ තමයි වර්ධනය වෙන්නේ. දැන් එහෙම වෙනත් එතකොට දැන් මෙතන ඒ උඩ වර්ධනය වෙන ශාකයට අපි කියන්නේ අපිශාකය. එතකොට එයාට වර්ධනය වෙන උපස්තරයේ සපේන අනික් ශාකයට කියන්නේ ධාරක ශාකය. ධාරක ශාක උදාහරණයක් ඇරෙන්න දැන් අපි ගත්තොත් එහෙම අපි තුමු කොස් ගහක අත්තක නැත්නම් බෝ ගහක අත්තක වෙන උඩ වැඩියා ශාකයක් අපිශාකයක් වර්ධනය වෙනවා. එතකොට මේකෙන් අර ධාරක ශාකයට වාසියකුත් නැහැ අවාසියකුත් නැහැ. මොකද ධාරක ශාකයෙන් දැන් අර පිළිල වගේ නෙවෙයි. පිළිල ශාකේනීම නෙමෙයි. එයා ධාරක ශාකේ ඒක පරපෝෂිතයි. එයා ධාරක ශාකේ මත හිටියට ධාරක ශාකයෙන් ආහාර ජලය කංජලවන උරා ගන්න. ඒ නිසා ධාරක ශාකේ එතනදී අවාසියක් තියෙනවා. මේක පටල ගන්න එපා ඒකත් එක්ක මේක හොඳේ. ඒකෙදි පිළිලවලදී මෙහෙම ධාරක ශාකයේ උඩ එයා වර්ධනය වෙනවා. අත්ත උඩ වර්ධනය වෙනවා විතර නෙමෙයි මෙයාගේ මුල් අරක ඇතුළට යවලා මේ ධාරක ශාකයෙන් ජලයේ කනිජ ලවණ පෝෂක ඔක්කොම උරා ගන්න. ඒ නිසා ධාරක ශාකයට අවාසිය මෙයාට වාසි. ඒ පිළිල දැන් මෙතනදී වෙන්නේ ඒක නෙවෙයි. පිළිලවලදී එහෙම වුණාට මෙතනදී අපි ශාකවලදී ධාරක ශාකයේ ඉන්නවා. ධාරක ශාකයේ උඩ මෙයා ධාරක කියන්නත් බෑ. ඉතින් ඇත්තටම එතකොට ඒක උපස්තරයේ සපේන ශාකය. හානියක් වෙන්නේ නැහනේ. අර මෙයා වර්ධනය වුණාට මෙයාගෙන් මොනවත් ගන්නෙ නැහැ. මේක මත මුල් යවා ගන්නවා. මෙයා මාර ජල වාෂ්ප පුරා ගන්නෙත් වායු ගෝලෙන්. ඒකට මෙයාගලන්ට විශේෂ වායු මුල් කියලා જાතිකුත් තියෙනවා. ඒවෙන් වායු ගෝලෙන් ජල වාෂ්ප පුරා ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණයෙන් තමන්ගේ ආහාර ටික නිපදවා ගන්න. හරිද? ආහාර ගන්න. කනිජ ලවණ ටික ගන්නෙත් ගහෙන් නෙමෙයි අර ගහ උඩට වැටෙන ওই වායු ගෝලයේ තියෙන ඒවෙන් කංජ ලවණ ටික උරා ගන්නවා. කිසිම දෙයක් මේ ධාරක ශාකයෙන් ගන්නෑ. ඒ නිසා මෙයා වර්ධනය වුණා කියලා ධාරක ශාකයට කිසිදු හානියක් නැහැ මේකේ. කිසිදු හානියක් නැහැ. වාසියකුත් නැහැ. මෙයා හිටියයි කියලා ලොකු වාසියකුත් නැහැ. හානියකුත් නැහැ මේ ධාරක ශාකේ. මෙයාට වාසියක් තියෙනවා. මොකද එයාට තියෙන වාසිය හයි ඉතින් සයා ඔක්කොම වැට් ටික තනියෙන් කරගන්න ඇයි මෙයා උඩ වර්ධනය වෙන්නේ. හිරු එළිය ලබා ගන්න පුළුවන්. මොකද මෙයා යට වර්ධනය වුණා නම් සමහර මෙයාට හිරු එළිය ගන්න බෑ. හරිද?
මෙයා හිරුවෙලිය ලබා ගැනීම සඳහා තමයි බොහෝ වෙලාවට මේ උඩ වර්ධනය වෙන්නේ. එතකොට අර උඩින් හිරුවෙලිය හොඳට ලබා ගන්න පුළුවන්. ඒකට මෙයාට වාසියක් තියෙනවා එතන. තමන්ගේ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය හිරුවෙලිය ටික ලබා ගන්න පුළුවන්. ඒක නිසා මෙතනදී අපි ශාකයට වාසි. හරි. ධාරක ශාකයට වාසියකුත් නැහැ, විශේෂ අවාසියකුත් නැහැ. අන්න අපි කියනවා මේක සහභෝජීත්වය. යම්කිසි සම්බන්ධතාවයකදී එක් ජීවියෙකුට වාසි සහගත වන නමුත් අනෙක් ජීවියාට විශේෂ වාසියක් හෝ අවාසියක් නොමැති නම් එවැනි සම්බන්ධතාවයක් සහභෝජීත්වය ලෙස හඳුන්වනවා. සහභෝජීත්වයේදී එක් ජීවියෙකුට වාසි අනෙක් ජීවියට විශේෂ වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. නිසා මේක ධන සම්බන්ධතාවය. කාටවත් අවාසියක් නැති නිසා. දැන් මේකත් එක්ක මේක පටල ගන්න බෑ. අපි මේක පරපෝෂිතතාවයේදී කිව්වා පිළිල. ඒගොල්ලෝ ඒත් වර්ධනය වෙන්නේ ධාරක ශාකයක් මත. හැබැයි ධාරක ශාකයෙන් ජලය උරා ගන්නවා, ඇතුළට ගිහලා කංජලවන උරා ගන්නවා. ධාරක ශාකයේ ආහාර නිපදවනක ඒ ආහාරත් ගන්නවා. ඒතර ඒකේ ධාරක ශාකයට අවාසි, මෙයාට වාසි. ඒක ඍණ සම්බන්ධයක්. මේකෙදි එහෙම විශේෂ වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ ධාරක ශාකයට. හැබැයි අර අපි ශාකයට වාසි. පැහැදිලි? හරි. සහභෝජීත්වය. එක් ජීවියෙකුට වාසි සහගත වන නමුත් අනෙක් ජීවියාට වාසියක් හෝ අවාසියක් නොමැති සම්බන්ධතාව සහභෝජීත්වය ලෙස හැඳින්වේ. අන්න එතන වැදගත්. එක් ජීවියෙකුට වාසි සහගත වන නමුත් අනෙක් ජීවියාට වාසියක් හෝ අවාසියක් නොමැති සම්බන්ධතාව සහභෝජීත්වය ලෙස හැඳින්වේ. සහභෝජීත්වය ලෙස හැඳින්වේ. පැහැදිලි? නිදසුන් ධාරක ශාක හා අපි ශාක. ධාරක ශාකය අපි ශාකයයි. දරා සිටින ශාකය අපි ශාකය. අපි ශාකේ වර්ධනවා කියලා ධාරක ශාකේට වාසියකුත් නැහැ, වාසියකුත් නැහැ. නමුත් අපි ශාකේට වාසිය හිරුවෙලි ලබා ගන්න පුළුවන්. බෙල්ලාගේ කටුව තුල ජීවත් වන තාපස කකුලවා. බෙල්ලාගේ කටුව තුල තාපස කකුලවා ජීවත් වුණා කියලා බෙල්ලට විශේෂ වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. හැබැයි තාපස කකුලට වාසියට ආරක්ෂාවක් ලැබෙන අතර වෙද්දී ආහාර නෙමෙයි ලැබෙන්නේ, ආරක්ෂාව ලැබෙනවා. ඊට පස්සේ යාට ඕන නම් ඉතින් ගොදුරු එහෙම ටක් ගාලා අල්ල ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන කෙනෙක්. ඉක්මනට තමයි මේ තාපස කකුලවත් පොඩි පොඩි සත්තුනි කන්නේ ජල ජීන්. ඒ ගොදුරු අල්ලා ගැනීම පහසු වෙනවා. එයාට ආරක්ෂාව ලැබෙනවා වෙන අයගෙන්. තාපස මේ බෙල්ලට මේකෙන් ලොකු වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. තාපස කකුලට විතරයි වාසිය. මෙයාට වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. අරයට වාසි නිසා ඒක ධන සම්බන්ධතාවයක්. සහභෝජීත්වය. මේ තියෙන්නේ ධාරක ශාකයක් මත වැඩිලා තියෙන අපි ශාක බලන්න. දැන් මේ අපි ශාක අර පිළිල නෙවෙයි මේවා. ඒතර මේවයි විශේෂත්වය. මේවා ධාරක ශාකයට වැඩිලා හිරු එළිය ගන්නවා. දැන් බලන්න මෙයා යට වැදුනා නම් මේ ගහේ කොළාතු වලින් ආවරණය වෙච්ච නිසා මෙයාට හිරු එළිය ලබා ගන්න බෑ. ප්‍රභා සංශ්ලේෂ ගන්න බැලුව මැරෙනවා. හැබැයි මෙයා දැන් ධාරක ශාකයේ උඩ වර්ධනවා මෙයාට වැඩිපුර හිරු එළිය ගන්න පුළුවන්. මෙයා ධාරක ශාකයට කිසිම හානියක් කරන්නේ නැහැ. මෙයාගේ මුල් මේක මත වර්ධනය වෙලා තිබ්බට මෙයා ජල වාෂ්ප පුරා ගන්නේ වායුගෝලීය ජල වාෂ්ප. ඒකට වායු මුල් තියෙනවා. ඊට අමතරව කංජලවන මේවා මත වැඩිලා හුලං එහෙම ඇවිල්ලා වදිනකොට ඒවැ තියෙන කංජලවනේම මේ ලබා ගන්න දූවිලි වගේ ඒවා ඇවිල්ලා වදිනකොට එතනින් ලැබෙන කංජලවන වගේ දේවල් ලබා ගන්න. ප්‍රභා සංශ්ලේෂණය කරන කොළ පාටයි. ඒ නිසා ධාරක ශාකයට කිසිම හානියක් කරන්නේ නැහැ. එයා මත වර්ධනය වෙනවා විතරයි. ඒ නිසා ධාරක ශාකයට වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. නමුත් මේ අපි ශාකයට වාසි. ඒක නිසා මේක සහභෝජීත්වය. ධාරක ශාකයේ අතු මත ජීවත් වන ශාක ධාරක ශාකයේ මත පිහිටීම නිසා හොඳින් හිරු එළිය ලබා ගනී. එමෙන්ම වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කරයි. හරි. ධාරක ශාකයේ අතු මත ජීවත් වන ධාරක ශාකයේ අතු මත ජීවත් වන ධාරක ශාකයේ මත පිහිටීම නිසා මෙයා හොඳින් පිහිටීම නිසා හිරු එළිය ලබා ගනී. එමෙන්ම වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කරනවා. ඒකට යට තියෙනවා වායුව මුල්. ඊළඟ එක. එතකොට අතන සාභෝජීත්වයේදී හරි අනිවාර්යයෙන්ම ජීවීන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට වාසිය අනික එක්කෙනාට වාසියකුත් නැහැ, අවාසියකුත් නැහැ. නමුත් මේ ඉන්න එක අර වාසිය ඇති වෙන ජීවියට අත්‍යවශ්‍යයි. එයා එමෙ ඉන්න ඕනේ නැත්නම් එයාට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මොකද එයාට පහළ හිටියා නම් එහෙම හරියට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරුව මේ යනවා. ඒ නිසා ඒගොල්ලෝ අනුවර්තනය වෙලා තියෙනවා. වෙනත් ධාරක ශාකයක් මතම වර්ධනය වෙන්නේ. දැන් මේක සාජීවනයේ දෙවනි ස්වરૂපය ප්‍රාක් සහභාගීත්වය. මොකද මේ ප්‍රාක් සහභාගීත්වය කියලා කියන්නේ? දරුවනේ ප්‍රාක් සහභාගීත්වය කියලා කියන්නේ එතනදී හරිද ජීවීන් දෙදෙනාටම වාසි.
දෙදෙනාටම වාසි. දැන් සහභෝජීත්වයේදී එක්කෙනාටනේ වාසි අනික එක්කෙනාට වාසියකුත් නැහැ අවාසියකුත් නැහැ. නිකන් උදාසීනයි වගේ. මෙතනදී ජීවීන් දෙන්නටම වාසි. අරයා නිසා මෙයාට වාසි, මෙයා නිසා අරයට වාසි. හැබැයි එහෙම වාසි කියලා දෙන්නට දෙන්න නැතුව ඉන්න බැරි කමක් නැහැ. ඕනනම් වෙන් වෙලා ඉන්නත් පුළුවන්. අන්න එතරයි මෙතන ගන්න ඕනි පොයින්ට් එක. දෙදෙනාටම වාසි. කියන්නේ දෙන්නට දෙන්න ඉන්නකොට දෙන්නටම වාසි. හැබැයි එහෙම කියලා දෙන්නට ඕන වෙන් වෙලා ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉන්න බැරි කම අරයා නැතුව මෙයාට ඉන්න බැරි කමක් ඕ මෙයා නැතුව අරයාට ඉන්න බැරි කමක් නැහැ. ඕනම වෙන් වෙලා ඉන්නත් පුළුවන්. එකට හිටියොත් මෙයා නිසා අරයට වාසි අරයා නිසා මෙයාට වාසි. හැබැයි අවශ්‍ය නම් වෙන් වෙලා ඉන්නත් පුළුවන්. වෙන් වෙලා හිටියයි කියලා ජීවත් වෙන්න බැරි කම අරයා නැතුව මෙයාට ඉන්න බැරි කමක් නැහැ. හරි. ඒක තමයි ප්‍රාක්ෂාභාගීත්වය කියන්නේ. දෙදෙනාටම වාසී මෙම සම්බන්ධයේදී හැබැයි අවශ්‍ය නම් දෙදෙනාට වෙන් වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. උදාහරණ ප්‍රාක්ෂාභාගීත්වය. මෙහිදී භෝජනය, ආරක්ෂාව, වේශාන්තරණය ආදී වශයෙන් දෙදෙනාටම වාසියක් වේ. භෝජනය කියන්නේ ආහාර වශයෙන් ආරක්ෂාව පැත්තෙන් දෙදෙනාට වාසි වෙන්න පුළුවන්. වේශාන්තරණයේ පැත්තෙන් එකනේ. සමහරවිට මෙහෙම එක්කෙනෙක්ට භෝජනයේ පැත්තෙන් වාසි වෙලා අනික කෙනාට ආරක්ෂාව පැත්තෙන් වාසි වෙනවා. එක්කෙනෙක්ට ආරක්ෂාව පැත්තෙන් වාසි වෙලා අනික කෙනා වේශාන්තරණය. වේශාන්තරණය කියන්නේ මොකද මේ වේශාන්තරණය කියන්නේ? තමා ජීවත් වන පරිසරයේ වර්ණයට අනුකූලව තමාගේ දේහ වර්ණය හැඩගස්වා ගැනීම වේශාන්තරණය. දැන් දලඹුව වේශාන්තරණය පෙන්වන සත්‍යය. දලඹුව බොහෝ වෙලාවට ඉන්නේ ශාකපත්‍ර වල ශාකපත්‍ර කොළ පාටයි දලඹුවත් කොළ පාටයි. ඒතර කොළ පාට ශාකපත්‍ර තියෙන කොළ පාට පසුබිමේ දලඹුව ඉන්නකොට වෙන් වෙලා පේන්නේ විලෝපිකයන්ට. ඒ නිසා යාගේ ජීවිතය ආරක්ෂා වෙනවා. peer කොළයා කියලා කෘමියෙක් ඉන්නවා. peer කොළයා. ඇඟ නිකන් හරියට peer කොළයක් වගේම. ඉන්නේ බොහෝ වෙලාවට peer ගස්වල පත්‍රවල. ඒ peer ගස්වල පත්‍ර කොළ පාටයි peer කොළයාගේ ඇඟත් නිකන් peer කොළේ වගේ හැඩයක් තියෙමයි පාටත් කොළ පාට. ඒතර අර peer කොළයා කියන කෘමියා peer ගස්වල පත්‍රවල ඉන්නකොට පැහැදිලිව කැපී පේන්නේ. ඒතර ඕකට කියනවා මේ වේශාන්තරණය. දැන් සලබයන්ගේ පියාපත් දුඹුරු පාටයි. සලබයෝ කියන්නේ සමනල වගේ ලස්සන පියාපත් තියෙන අය නෙමෙයි. ඒක දුඹුරු පාටට උණු පියාපත් තියෙන්නේ. ඒගොල්ලෝ බොහෝ වෙලාවට ඉන්නේ දුඹුරු පාට ශාක කඳන් මත වහලා. ඒතර ශාක කඳත් දුඹුරු පාටයි, සලබයත් දුඹුරු පාටයි. දුඹුරු පාට පසුබිමේ මේ සලබය වහලා ඉන්නකොට කෘමීන්ට මෙයාව පක්ෂීන්ට කැපිලා පේන්නේ නැහැ මෙයාව. ගොදුරු කරගෙන කන පක්ෂීන්ට. මේකට කියන්නේ වේශාන්තරණය. එතකොට සමහරක් අයට මේ වේශාන්තරණේ පැත්තෙන් ප්‍රාක්ෂාභාගීත්වයේදී වාසියක් තියෙනවා. ඒ විදිහට. ඉතින් ඒක නිසා ආහාර පැත්තෙන් ආරක්ෂාව පැත්තෙන් වේශාන්තරණේ පැත්තෙන් ජීවින් දෙදෙනාටම වාසි. නිසා දෙන්නම බොහෝ වෙලාවට කැමති එහෙම එකට ඉන්න. හැබැයි නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ වෙනම ඕනනම් ජීවත් වෙන්නත් පුළුවන්. හරි? දෙදෙනාටම වාසි වේ. ජීවින් දෙදෙනාට වෙන් වී වුවද ජීවත් විය හැකියි. අන්න ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. දැන් ඊළඟට අපි කතා කරන එකේ ජීවින් දෙන්නට වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. මේකෙදි පුළුවන්. හරි. ජීවින් දෙදෙනාට වෙන් වී වුවද ජීවත් විය හැකියි. උදාහරණ කෘමීන් සහ මල්පැණි උරා බීම. හරි කෘමීන් මල්පැණි උරා බීමේදී දැන් කෘමියෙක් මල්පැණි උරා බොනවා. ඒතර මෙතනදී සම්බන්ධය තියෙන්නේ කෘමියා සහ මල අතර. කෘමියයි මලයි අතර තමයි සම්බන්ධය තියෙන්නේ. දැන් මේක ජීවින් දෙදෙනා එක්කෙනෙක් කෘමියා අනෙක් එක්කෙනා මල. එතකොට මේකේ තියෙන වාසිය මොකද්ද? කෘමියාට මලෙන් ලැබෙන වාසිය තමයි ආට ආහාර හම්බ වෙනවා. මල්පැණි බොනවා කියන්නේ කෘමියාට ආහාරයක්. ඒතර කෘමියාට ආහාරමේ වශයෙන් මෙතන වාසියක් තියෙනවා. භෝජනයේ පැත්තෙන් වාසියක් තියෙනවා කෘමියාට. මලට තියෙන වාසිය මොකද්ද? මලට තියෙන වාසිය තමයි කෘමියාලව පරාගණය කරගන්න පුළුවන්. මොකද්ද පරාගණය කියන්නේ? දැන් මේ මලේ තියෙනවා පිරිමි ප්‍රජනක සෛලෙවත් පරාග. දැන් මේ මල කැමති තමන්ගේ මලේ තියෙන පරාග මේ જાතියේ වෙන මලකට යවලා ඒකේ කලංකේ ගාවලා ලිංගික ප්‍රජනනය කරවන්න. මේ මල කැමති තමන්ගේ පරාගයවත් තමන්ගේ පිරිමි ප්‍රජනක සෛල මේ જાතියේ වෙන ගහක මේ જાතියෙම වෙන ගහක තියෙන මලක කලංකයට යවලා එතන වද්දලා ලිංගික ප්‍රජනනය කරගන්න. يعني ගස් දෙකක් අතර. හැබැයි එහෙම කියලා දැන් මේ මලට තමන්ගේ පරාග වෙන ඒ જાතියෙම වෙන ගහකට ගිහින් දෙන්න බෑනේ. ගස් වලට සංචාරණය කරන්න බෑ. ඒක කරන්න වෙන්නේ මොකක් හරි බාහිර කාරකයක්. ඒතර කෘමියා මල්පැණි බොනකොට ඒකෙන් කෘමියට වාසී කියලා අපි කිව්වා. මොකද එයාට ආහාර ලැබෙනවා. හැබැයි කෘමියා මල්පැණි බොනකොට අර මලේ තියෙන පිරිමි ප්‍රජනක සෛලවත් පරාග කෘමියාගේ ඇඟේ ගෑවෙනවා.
මේ කෘමියාගේ ඇඟේ ගෑවෙනවා. ඊළඟට මේ කෘමියා මේ මලෙන් විතරක් පැණි බීලා නවතින්නේ නැහැ නේ. මොකද සාමාන්‍ය එක මලක තියෙන පැණි ප්‍රමාණය චුට්ටයි තියෙන්නේ. ඒතර මෙයාට තවත් ආහාර ඕන නිසා මෙයා මේ જાතියම වෙන ගහකට උන් නැත්නම් ගහෙන් ගහට මලෙන් මලට යනවනේ. ඒතර වෙන මලකට යනවා. බොයිලාට ඒ මලත් මේ જાතියේ මලක් වුණොත් අන්න මේ මලේදී මෙයාගේ ඇඟේ ගෑවිච්ච පරාග ටික අර මලේ කලංකේදී ගෑවෙනවා. මේ මලේදී මෙයාගේ ඇඟේ තැවරුණු පරාග ටික මෙයා අර මලින් ගිලා ඊළඟ මලින් ගිලා පැණි බොනකොට ඒකේ කලංකේ ගෑවෙනවා. අන්න එතකොට පරපරාගණය වෙලා ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මලට මේක ගිහින් දෙන්න බෑ. හැබැයි කෘමිය ලවා යවා ගන්න පුළුවන්. ඒතර මලට එතන වාසියක් තියෙනවා කෘමිය නිසා. පරාගණය සිදු කරගන්න පුළුවන් වෙනවා. හරි ප්‍රජනනයේ පැත්තෙන් තමයි එතකොට ඒ වාසිය තියෙන්නේ. ප්‍රජනනයට කෘමිය උදව් කරා. මේ මලේ පරාග අර මලේ මලට යවන්න විදියක් නැහැ. මොකද පුෂ්ප වලට හෝ ශාක වලට සංචරණය කරන්න බෑ. ඒ නිසා කෘමිය හරහා තමයි ගියේ. කෘමිය මේක හිතලා කරන්නේ. නමුත් කෘමිය හරහා ඒ වාසිය මලට සිද්ධ වෙනවා. මේ මලේදී යාගේ ගෑවෙන පරාග ගිහිල්ලා ඊළඟ මලේ පැණි බොනකොට ඒක ගෑවෙනවා. පරපරාගණය සිද්ධ වෙනවා. පරපරාගණය කියන්නේ පුෂ්ප දෙකක පරාග. ඒතර අන්න දෙදෙනාටම වාසි. කෘමියට වාසි ආහාර ලැබෙන නිසා මලට වාසි පරාගණය කරගන්න පුළුවන් නිසා ශාකයට වාසි. එහෙනම් දෙදෙනාටම වාසි සැලසෙනවා. හැබැයි මේ දෙන්නට මේ සම්බන්ධය නැතුව ජීවත් වෙන්නත් පුළුවන්. දැන් කෘමියට මේ මලේ මල් පැණි නැහැයි කියලා ප්‍රශ්නයක් නැහැනේ. එයාට වෙන මොකක් හරි ආහාරයක් අරගෙන ජීවත් වෙන්නත් පුළුවන්. මේ මලට මේ කෘමිය නැහැයි කියලා ප්‍රශ්නයක් නැහැ. වෙනත් ක්‍රමයකින් පරාගණය කරගන්නත් පුළුවන්. තවත් පරාගණ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකින් යවා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සම්බන්ධය සිද්ධ වෙනවා නම් දෙදෙනාටම වාසි. හැබැයි ඕනනම් දෙන්නට වෙන් වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ප්‍රාක් සහභාගීත්වයෙන්. හරි. ඒතකොට මේකෙදි දෙන්නටම වාසි නිසා එක්කෙනෙකුටවත් අවාසි නොවන නිසා මේකත් ධන සම්බන්ධතාවය. හරි. කෘමීන් මල් පැණි උරා බීම අනිකේ මුහුදු ඇනිම නිසා තාපස කකුල. මුහුදු ඇනිම කියන්නේ සී ඇනිම. මුහුදු මලයි තාපස කකුල අතර තියෙන සම්බන්ධය දෙන්නටම වාසි. හැබැයි දෙන්නට උනම වෙන් වෙලා ඉන්නත් පුළුවන්. කෘමියා මලක වැසූ විට එහි ඇති පරාග උගේ සිරුරේ තැවරේ. ඌ වෙනත් මලක වැසූ විට එම පරාග එම මලේ තැවරීමෙන් පරාගණය සිදු වේ. ඒ අනුව කෘමියාට ආහාරත් ශාකයට පරාගණයත් මේ මගින් සපුරාගත හැකිය. දෙදෙනාට තියෙන වාසිය. හොඳයි ඊළඟට අන්‍යෝන්‍ය සහජීවනය. දැන් මේ අන්‍යෝන්‍ය සහජීවනයේදී ඒ දෙදෙනාටම වාසි. දෙන්නටම වාසි. හැබැයි දෙන්නටම වාසි වුණාට දැන් ප්‍රාක් සහභාගීත්වය දෙන්නටම වාසිනේ. මෙතනත් දෙන්නටම. මෙතන වෙනස දෙන්නට වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. වෙන් වුණොත් ජීවත් වෙන්න බෑ. ඒ වාසිය ගන්නම ඕනේ. ජීවත් වෙන්න. දැන් අතන කෘමියට මල වාසිය මලට කෘමියකින් වාසිය හැබැයි උනන් දෙන්නට වෙන් වෙලා ඉන්න පුළුවන් නේ. මෙතන දෙන්නටම වාසිය. දෙන්නට වෙන් වෙලා ඉන්න බෑ. ඒ සම්බන්ධය ඇති වෙන්නම ඕනේ. අන්න ඒකට කියනවා අන්‍යෝන්‍ය සහජීවනය. එකිනෙකාට එකිනෙකා උදව් කරගන්නවා. ඒ උදව්ව නැතුව ඉන්න බෑ. තනියෙන් ඉන්න බෑ. හරි. ජීවීන් දෙදෙනාටම වාසාගත වන සම්බන්ධතාව අන්‍යෝන්‍ය සහජීවනය ලෙස හැඳින්වේ. මෙහිදී සම්බන්ධ වන ජීවීන් දෙදෙනාට වෙන් වී ජීවත් විය නොහැකිය. වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. ඒක තමයි වැදගත්ම දේ. මෙහිදී ජීවත් සම්බන්ධ වන ජීවීන් දෙදෙනාට මෙහිදී සම්බන්ධ වන ජීවීන් දෙදෙනාට වෙන් වී ජීවත් විය නොහැකිය. වෙන් වෙලා නම් ඉන්න බෑ. උදාහරණයක් ඇර කියනවා මේ බලන්නකො. උදාහරණයක් ඇර කියනවා සුප්‍රසිද්ධ උදාහරණය තමයි ඕකට. රනිල ශාකය සහ අනික එක්කෙනා මූල ගැටිති බැක්ටීරියාව. මූල ගැටිති බැක්ටීරියාව. මොකද්ද මේ දෙන්නගේ තියෙන මේ සම්බන්ධය? රනිල ශාක කියන්නේ රනිල කුලයේ ශාක. අපි දන්නවා ශාක කුල තියෙනවා අනික කෙනෙක්. තාල කුලයේ තියෙනවා. තෘණ කුලයේ ග්‍රැමිනී, තාල කුලයේ පාමේ කුලයේ. හරිද?
ග්‍රැමිනේ කියන්නේ තෘණ කුලය. ඒ වගේ තවත් එක ශාක කුලයක් තමයි රනිල කුලය. ලෙගුමිනෝසේ කුලය. ලෙගුමිනෝසේ කුලය. රනිල ශාක කුලය. දැන් සාමාන්‍ය රනිල ශාක කුලයට අයිති වෙන්නේ බෝංචි, මෑ, දඹල, කතුරු මුරුංගා, නිදිකුම්බ වගේ ශාක. බෝංචි, මෑ, දඹල, කතුරු මුරුංගා, නිදිකුම්බ වගේ ශාක තමයි රනිල කුලයට අයිති වෙන්නේ. මේ රනිල කුලේ ශාක හරි සුප්‍රසිද්ධයි. ඒවායේ තියෙන ප්‍රෝටීන් ප්‍රතිශතය වැඩි. දැන් බෝංචි, මෑ, දඹල වල අපි කියන හොඳට බහුලව ප්‍රෝටීන් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ශාකාහාර එළවලු පළතුරු වලින් ලැබෙන්නේ කංජ ලවණ සහ විටමින් තමයි වැඩිපුරම ලැබෙන්නේ. බොහෝ වෙලාවට ලැබෙන්නේ ඒ කියන්නේ කංජ ලවණ සහ විටමින් ඊට අමතරව කාබෝහයිඩ්‍රේට්. ප්‍රෝටීන් ලැබෙන ප්‍රමාණය අඩුයි. ලැබෙන්නේ නැත්තේ නෑ, ලැබෙන ප්‍රමාණය අඩුයි. හැබැයි දැන් සෝයාත් අයිති වෙන්නේ රනිල කුලයට. සෝයා. හරි, සෝයාත් අයිති වෙන්නේ රනිල කුලයට. නමුත් සෝයා, බෝංචි, මෑ, දඹල, කතුරු මුරුංගා මේවායේ ප්‍රෝටීන් ප්‍රතිශතය හරි ඉහළයි. ඇයි මේවායේ ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ? මෙන්න බලන්නකෝ. හරි ලස්සන වැඩක් තියෙන්නේ මෙතන. ශාකයකට අවශ්‍ය පෝෂක ශාකයක් ලබා ගන්න පමන් ජීවත් වන පසේ. ශාකයක් හරි, ශාකයකට අවශ්‍ය පෝෂක ශාකයක් ලබා ගන්න තමන් ජීවත් වන පසේ. පසේ මුල් විහිදුවනවා. ඒ මුල් වලින් තමයි මේ පෝෂක ලබා ගන්න. එතකොට ප්‍රධාන වශයෙන්ම ශාක වලට අවශ්‍ය වන පසෙන් අවශ්‍ය වන පෝෂක තුනක් තමයි නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඔය තුන ගන්නෙ පසෙන් තමයි. වෙන ක්‍රමයක් නෑ. දැන් නයිට්‍රජන් ගන්නෙ නයිට්‍රේට් NO3-, නයිට්‍රයිට් NO2-, ඇමෝනියම් NH4+. මේ ඔක්කොගෙම නයිට්‍රජන් තියෙනවා. මේ මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. නයිට්‍රජන් තියෙනවා. ඔය විදිහට තමයි පස්සේ ඔය අයන තියෙනවා. නයිට්‍රේට් අයන, නයිට්‍රයිට් අයන, ඇමෝනියම් අයන. ඒවා හරහා නයිට්‍රජන් උරා ගන්න. ඒ අයන උරා ගත්තම ඒකෙන් ශාකෙන් නයිට්‍රජන් ලැබෙනවා. දැන් සාමාන්‍ය ෆොස්ෆරස් ගන්න ෆොස්ෆේට් අයන ලෙස. බොහෝ වෙලාවට PO4 ඍණ 3 මේ අයනේ බොහෝ වෙලාවට. ඊට අමතරව හයිඩ්‍රජන් ෆොස්ෆේට් HPO3 ඍණ 2 වගේ වගේ අයන තියෙනවා. පොටෑසියම් නම් ගන්න කෙලින්ම පොටෑසියම් තියෙන K+ පොටෑසියම් ධන අයන හැටියට ගන්න. දැන් මේවා වායුගෝලයෙන් අපිට ලැබෙන්නේ ජලයෙන් ලැබෙන්නේ අනිවාර්යෙන් පසෙන්ම තමයි ගන්න තියෙන්නේ අපිට කිවි ශාක වලට. හොඳේ. මූලකේශ වලින් උරා ගන්නවා, මුල් වලින් උරා ගන්නවා. දැන් ඒ අතරිනුත් මේ තුන දෙනා මොනවද මූලද්‍රව්‍ය තුන? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මේ තුනත් වැඩිපුරම ශාක වලට අවශ්‍ය වෙන එකේ තමයි නයිට්‍රජන්. අනිත් දෙන්නටත් වඩා මේක ඕනේ. ඇයි? නයිට්‍රජන් කියන්නේ ප්‍රෝටීන් වල සංඝටකයක්. ප්‍රෝටීන් වල සංඝටක. ප්‍රෝටීන් වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් ප්‍රධාන වශයෙන්. ඇත්තම විතර සල්ෆත් තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ওই ටික. දැන් කාබන් නම් හම්බ වෙනවනේ වායුගෝලයෙන් ගන්න කාබන් ඩයොක්සයිඩ් වලින්. හයිඩ්‍රජන් හම්බ වෙනවා ජලයෙන්. ජලයේ H2O නේ. ජලයෙන්. ඔක්සිජන් ඔය දෙකෙන්ම හම්බ වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල CO2 කියම ඔක්සිජන් තියෙනවා, ජලෙත් තියෙනවා. ඒ ප්‍රශ්න නෑ. නයිට්‍රජන් ඕනේ ප්‍රෝටීන් හදාගන්න. නයිට්‍රජන් ඉතින් ගන්න ඉන්නේ පස්සේ. ඒ නිසා අනෙක් දෙන්නටත් වඩා නයිට්‍රජන් තමයි ගොඩක්ම ඕන කරන්නේ. ඒ නිසා තමයි හුඟක් පොහොර වගා බිම් වල මේ පෝෂක අඩු වෙනකොට වගා බිමේ වගාව සාර්ථක වෙන්නේ. ඒ නිසා තමයි හුඟක් පොහොර බෑග් වල ලොකුවට ගාලා තියෙන NPK කියලා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තමයි ප්‍රධාන වශයෙන් ඒ පොහොර හරහා ලබා දෙන්නේ. ප්‍රධාන වශයෙන් මේ පොහොර හරහා ලබා දෙන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. එතකොට දැන් මේ හැම ගහක්ම පසේ තියෙන හැම ශාකයක්ම තමන්ගේ අවශ්‍යතාවයට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් මේ විශේෂයෙන්ම අපි දැන් නයිට්‍රජන් ගැන කතා කරමුකෝ. එයානේ ගොඩක් ඕන කරන්නේ. හරි. මෙයා ගැන කතා කරමුකෝ. හරිද? මෙයා ගොඩක් ඕනේ. ඒතර හැම ගහක්ම තමන්ගේ පසේ මුල් වීදුවගෙන තියෙන නිසා ඒගොල්ලෝ මේ පසෙන් මේ නයිට්‍රජන් තරංගෙට උරා ගන්නකොට හැම වෙලාවෙම පසේ නයිට්‍රජන් ඌනතාවයක් තියෙනවා.
හැම වෙලාවෙම පසේ නයිට්‍රජන් වල ඌනතාවයක් තියෙනවා. ඇයි නයිට්‍රජන් අඩුයි. හැම ගහක්ම උරා ගන්න. අනික වැඩිපුර ඕනෙත් එක්ක ගස් වලට චුට්ටක් මදි නයිට්‍රජන්. ගොඩක් ඕනේ. අනික තමයි හරිත ප්‍රදවල සංඝටකයකුත් වෙනවා නයිට්‍රජන්. හරිත ප්‍රද කියන අර කොළ පාට ප්‍රභාසංශාංශ වර්ණකයේ හරිත ප්‍රදවල සංඝටකයකුත් වෙනවා නයිට්‍රජන්. ඉතින් නයිට්‍රජන් සෑහෙන ගහකට ඕනි. ඔය හරියට නයිට්‍රජන් හම්බුනේ නැත්නම් ගස්වල කොළ පාට නැති වෙලා හරිතක්ෂය ඇති වෙනවා පත්‍රවල. හරිතක්ෂය කියන්නේ පත්‍රවල කොළ පාට නැති වෙලා පත්‍ර කහ පැහැයට අරන් පටන් ගන්නවා. මොකද හරිත ප්‍රදා දාගන්න විදියක් නැහැ නයිට්‍රජන් නැති වුණොත්. ප්‍රෝටීන් වල වගේම හරිත ප්‍රදවල සංඝටකයක් නයිට්‍රජන්. නිසා ගහකට ගොඩක් නයිට්‍රජන් ඕනේ. ඉතින් දැන් මොකද වෙන්නේ? හිතන්නකෝ දැන් පසක එක ගහක් නෙවෙයිනේ තියෙන්නේ. ගස් හැමතැනම වර්ධනය වෙලා ඒගොල්ලන්ගේ මුල් හැමතැනටම විහිදව ගත්තම තරංගෙට ගස් පසෙන් නයිට්‍රජන් ගන්නවා. නයිට්‍රයිට්, නයිට්‍රේට්, ඇමෝනියම් අයන් ලෙස ගන්නවා. දැන් එහෙම ගන්නකොට නිසා පසේ හැම වෙලාවෙම නයිට්‍රජන් ඌනතාවයක් තියෙනවා. හැම වෙලාවෙම පසේ නයිට්‍රජන් ඌනතාවයක් ඉල්ලුමක් තියෙන්නේ ශාක මගින්. ඩිමාන්ඩ් එකක් තියෙනවා නයිට්‍රජන් වලට. එතකොට අර හොඳට ගැඹුරට විහිදුණු ඈතට විහිදුණු ප්‍රබල මූල පද්ධතියක් තියෙන ශාක කොහොම හරි ওই තරගෙන් දිනලා නයිට්‍රජන් කොහොම හරි Tamanට අවශ්‍ය ප්‍රමාණය ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ මුල් ගැඹුරට විහිදිලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ මුල් ටිකක් ඈතට ගහෙන් විහිදිලා තියෙනවා නම් ඒතර විශාල වපසරියකින් පස් වලින් නයිට්‍රජන් ගන්න පුළුවන් නිසා කොහොම හරි ওই තරගෙන් දිනා ගන්නවා. හැබැයි රනිල කුලේ ශාකවල මූල පද්ධතිය උප්පත්තියෙන්ම දුර්වලයි. රනිල කුලේ බෝංචි, මෑ දඹල, සෝයා, කතුරු මුරුංගා, නිදි කුඹ වගේ ශාකවල මූල පද්ධතිය උප්පත්තියෙම දුර්වලයි. ඒක ගැඹුරට ඈතට යන එකක් නෙවෙයි. ටික දුරක් පොඩ්ඩක් ගැඹුරට වට ප්‍රමාණයක් විතරම ඈතට යන්නේ නැති දුර්වල මූල පද්ධතියක් තමයි රනිල කුලේ ශාකවලට තියෙන්නේ. එතකොට දැන් අනෙක් ශාකත් එක්ක රනිල කුලේ ශාකයක් පසේ වර්ධනය වෙනකොට ඒගොල්ලන්ගේ මූල පද්ධතිය ටිකක් දුර්වල නිසා රනිල කුලේ ශාකවලට ලොකු ප්‍රශ්නයක් එනවා. මම කොහොමද අර අනික් ශාකත් එක්ක තරගෙට පසෙන් නයිට්‍රජන් ගන්න? ඒ තරගෙදි හැම වෙලාවෙම මේ රනිල කුලේ ශාකේ පරදින්න යන්නේ. හරි. ඒ නිසා රනිල කුලේ ශාකවලට නයිට්‍රජන් පසෙන් ලබා ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි ගන්න නැතුව ඉන්නත් බෑ. මොකද ගන්න නැති හිටියොත් ප්‍රෝටීන් හදන්න බෑ ගහට අවශ්‍ය. හරිත ප්‍රදය දෙන්නේ නැහැ, මුළු ගහම මැරලා යනවා. ඒ නිසා ඒගොල්ලෝ මේකට වෙන විකල්පයක් කල්පනා කරනවා. රනිල කුලේ ශාක ඒගොල්ලෝ කල්පනා කරනවා අපේ මූල පද්ධතියත් දුර්වලයි. ඒතකොට මූල පද්ධතියේ ශක්තිමත් අයත් තරගෙට ගන්න මේක. ඒතර අපේ දුර්වල මූල පද්ධතියක් තියෙන අපි කොහොමද අරගොල්ලන් එක්ක තරගෙට මේ නයිට්‍රජන් ටික උරා ගන්න? තරගෙට කොහොමද උරා ගන්න? තරගෙට උරා ගන්න විදියක් නැහැ. වෙන විකල්පයක් ගත්තා. මොකද්ද විකල්පය? බැක්ටීරියාව ඉන්නවා. ඇතැම් බැක්ටීරියා හැමෝටම බෑ. ඇතැම් බැක්ටීරියාව ඉන්නවා. උදාහරණ රයිසෝබියම්. රයිසෝබියම් මේ රයිසෝබියම් කියන බැක්ටීරියා කාණ්ඩය තවත් කාණ්ඩ කීපයක් තියෙනවා. ඇනබීනා වගේ කාණ්ඩ. රයිසෝබියම් කියන බැක්ටීරියාවන්ට පුළුවන් තව ඇසිටෝබැක්ටර් කියලා කාණ්ඩයක් ඉන්න. ඒගොල්ලන්ටත් පුළුවන් ඇසිටෝබැක්ටර් මේගොල්ලන්ට පුළුවන් වායුගෝලයේ නයිට්‍රජන් තියෙනවනේ 170ක් පසේ අඩු වුණාට. අපි දන්නවා වායුගෝලයේ සංයුතිය අනුව වායුගෝලයේ වැඩිම ප්‍රමාණයක් තියෙන නයිට්‍රජන් වායුව. N2 වායුව කියලා අපි ඒකට කියන්නේ. නයිට්‍රජන් වායුව සාමාන්‍යයෙන් කියන්නේ N2 වායුව. සාමාන්‍ය වායුගෝලයේ 178ක් විතර තියෙනවා. ඒ කියන්නේ 4න් 3කට වඩා ප්‍රමාණයක් නයිට්‍රජන් තියෙන වායුගෝලයේ. හැබැයි වායුගෝලයේ නයිට්‍රජන් ශාක වලට උරන්න බෑ. ඔයගොල්ලෝ ආ ඉතින් එහෙනම් ඉතින් මේ පසෙන් උර ඉන්නේ මොකටද? වායුගෝලයේ 178ක් නයිට්‍රජන් තියෙනවා නම් නේද? අනේස ඉතින් වායුගෝලයෙන් ගන්නකෝ. ඔය කාබන් ඩයොක්සයිඩ් ගත්ත වැඩක් නැහැ. වායුගෝලයේ තියෙන N2 වායුව නයිට්‍රජන් තියෙන N2 වායුව ලෙස. N2 වායුව ගත්තට ප්‍රයෝජනයක් නැහැ. නයිට්‍රජන් පරමාණුක ස්වරූපයෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ නයිට්‍රයිට් අයන, නයිට්‍රේට් අයන, ඇමෝනියම් අයන වල පරමාණුක ස්වරූපයෙන් තියෙනවා නයිට්‍රජන්. එතකොට ගන්නවා. දැන් මේකේ තියෙන අණු N2 අණු, නයිට්‍රජන් අණු. අණුක ස්වරූපයෙන් අරගත්තට වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ.
ඒ නිසා තමයි නැත්තම් වායුගෝලයේ උන්තර නයිට්‍රජන් තියෙනවා. එහෙනම් රන්ල ශාකේ විතර නෙමෙයි අනෙක් ශාක වලටත් වායුගෝලයෙන් ගන්න තිබුණා. වැඩක් නැහැ. ඒ තියෙන ස්වරූපේ වැඩක් නැහැ. ප්‍රයෝජනවත් ස්වරූපයකින් එපයි ගන්න. හැබැයි අර රයිසෝබියම් ඇසිඩෝබැක්ටර් වගේ මේ බැක්ටීරියා කාණ්ඩ වලට පුළුවන් වායුගෝලයේ නයිට්‍රජන් අරගෙන අර ශාක වලට ප්‍රයෝජනවත් පරමාණුක ස්වරූපයට, ඒ කියන්නේ නයිට්‍රයිට් අයන, නයිට්‍රේට් අයන, එහෙම නැත්නම් ඇමෝනියම් අයන, ප්‍රධාන වශයෙන් මේ දෙකට තමයි මේකට පත් කරවන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අර පසේ තියෙන ස්වරූපයට මේ නයිට්‍රජන්, අපි සරලව කිව්වොත් එහෙම වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ශාක වලට ප්‍රයෝජනවත් ස්වරූපයට පත් කරවන්නට පුළුවන් මේ බැක්ටීරියාවට. ඉතින් දැන් මෙයා එහෙම ඇසිටෝබැක්ටර් එහෙම කරන්නේ, එයා පසේ ඉන්න බැක්ටීරියාවක්. එයා වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අරන් මේ ස්වරූපයට පත් කරලා පසර දෙනවා. ඉතින් පසර දුන්නාම හරි ෂෝක්. ඒක පස්සේ ශාක වලට ඕන කරන නයිට්‍රජන් ප්‍රමාණය තියෙනවා. එතකොට එවැනි ඇසිඩෝබැක්ටර් ඉන්න පසක ශාක හොඳින් වර්ධනය වෙනවා. මොකද ඇසිඩෝබැක්ටර් ඉන්නවා නම් වායුගෝලයේ නයිට්‍රජන් අරන් පසට මේ ප්‍රයෝජනවත් ස්වරූපයට පත් කරලා දෙනවා. ඒතර පස්සේ තියෙන ඒවා ශාක වල උරාගෙන ශාක වල හොඳට වර්ධනය වෙන්න පුළුවන්. සමහරක් වගා බිම් වලට කෘත්‍රිමව මේ ඇසිඩෝබැක්ටර් ගෙනල්ලා වගා බිම් වලට දානවා. ඒ කියන්නේ වගාව කරන්න කලින්, පැල හිටවන්න කලින් සමහරක් ඉතා දියුණු මට්ටමේ කෘෂි කර්මාන්තයේදී පැල හිටවන්න කලින්, අස්වැන්න ගත්තට පස්සේ ඊළඟ කන්නේ පැල හිටවන්න කලින් ඇසිඩෝබැක්ටර් කෘත්‍රිමව කඩවල වල තියෙනවා සල්ලි දීලා ගන්න. ඒවට ජෛව පොහොර කියලා අපි කියන්නේ බයෝ ෆර්ටිලයිසර්ස් කියලා. ඒ ඇසිඩෝබැක්ටර් වගේ බැක්ටීරියා ප්‍රභේද ගෙනල්ලා වගා බිමේ පසර දාලා කලවම් කරලා දවස් කිහිපයක් තියෙනවා. ඒ තියෙන කාලය තුල බැක්ටීරියාව පසේ ඉඳගෙන වායුගෝලයේ නයිට්‍රජන් මේ ප්‍රයෝජනවත් ස්වරූප වලට පත් කරලා පසර දෙනවා. දුන්නම පසේ නයිට්‍රජන් ප්‍රමාණය හොඳට වැඩි නිසා ඊට පස්සේ පැල මේ වගා කළාම ඒ පැල හොඳට වර්ධනය වෙනවා. ඉතින් දැන් මේ රනිල කුලේ ශාක එයා මෙයාව නෙමෙයි මෙන්න මෙයාව තෝර ගන්නවා. කවුද? රයිසෝබියම්. එයාටත් මේ වැඩේ කරන්න පුළුවන්. රනිල කුලේ ශාක රයිසෝබියම් බැක්ටීරියාවට ඉන්න තමන්ගේ මූල පද්ධතියේ පොඩි ගැටිති හදනවා. හරි. ඔන්න හොඳට අහගන්න. මෙන්න මෙහෙම. මේ රනිල කුලේ ශාකයක් කියලා හිතන්නකෝ. මේ රනිල කුලේ ශාකයක් කියලා හිතන්නකෝ. එයාගේ මූල පද්ධතියේ හරි පොඩි පොඩි ගැටිති තියෙනවා. මේ වගේ පොඩි ගැටිති. මේවට අපි කියන්නේ මෙහෙම නෙවෙයි. මේක අන්වීක්ෂයෙන් බැලුවම වෙන විදිහකට පේන්නේ. මම මේ සරල ස්වරූපයකින් අඳින්නේ. මේවට අපි කියන්නේ මූල ගැටිති. මුලේ තියෙන ගැටිති. හැබැයි මේ මූල ගැටිති තියෙන්නේ ස්වාමීන් වහන්සේ දරුවනේ මේ රනිල කුලේ ශාකවල විතරයි. මූල පද්ධතියේ තනින් තන මේ වගේ කළු පාට උරු ගැටිති තියෙනවා. චර ලොකු නෑ. හරිද? මේවට කියනවා මූල ගැටිති. දැන් මේ මූල ගැටිති තියෙන්නේ මොකටද? අර රයිසෝබියම් බැක්ටීරියාවට මේක ඇතුලේ ඉන්න ඉඩ දෙනවා. කවුද ඉන්නද දෙන්නේ? රන්ල ශාකේ. රන්ල ශාකේ කියන රයිසෝබියම් ඔය ඇවිල්ලා මේ මගේ මූල ගැටිති ඔයාගේ නිවාහන කරගෙන ජීවත් වෙන්න. අන්න රයිසෝබියම් බැක්ටීරියාව ඇවිල්ලා මේ මූල ගැටිති ඇතුලේ කවුද? රයිසෝබියම්. රයිසෝබියම් බැක්ටීරියාව ඇවිල්ලා මේ මූල ගැටිති ඇතුළට ගිහිල්ලා මූල ගැටිති ඇතුලේ ඉඳගෙන ජීවත් වෙනවා. එතකොට එහෙම ජීවත් වෙනකොට රයිසෝබියම් බැක්ටීරියාවට වාසි. ඇයි වාසි? එකක් තමන්ට වාසස්ථානයක් ලැබුණා. මූල ගැටිති වල ජීවත් වෙන රයිසෝබියම් බැක්ටීරියාවට වාසස්ථානයක් ලැබෙනවා. පළවෙනි එක. දෙවෙනි එක ආරක්ෂාවක් ලැබෙනවා. බැක්ටීරියාවට ආරක්ෂාව. තුන තමයි රනිල ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය කියලා නිපදවන ආහාර වලින් කොටසකුත් මේ බැක්ටීරියාවට දෙනවා. ඒ බැක්ටීරියාවට කන්න හම්බ වෙනවා නම්, ඉන්න හම්බ වෙනවා නම්, ආරක්ෂාව තියෙනවා. ආය වෙන මොනවද? හරිද? දැන් මොකද ඉස්කෝලේ යන්න කියලා නේද? පාඩම් කරන්න කියලා දැයි නේද? එහෙම නෑනේ. හරි බැක්ටීරියාවට ඉන්න තැනක් හම්බ වෙනවා නම්, කන්න ආහාර ටික ලැබෙනවා නම්, කන්න කියන්නේ එයාගේ පෝෂණයට ආහාර ලැබෙනවා නම්, එයාට වාසස්ථාන ලැබෙනවා නම්, ඒ ඇතිනේ. අන්න වාසි තුනයි. ආරක්ෂාව, වාසස්ථාන සහ පෝෂණය ලැබෙනවා. කාගෙන්ද? රනිල ශාකයෙන්. එතකොට මෙයාට වාසි. ඒ වෙනුවට රයිසෝබියම් බැක්ටීරියාව ශාකයට වාසියක් කරලා දෙනවා. මොකද්ද?
වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන පසර නෙවෙයි දැන් මේ ඇසිඩෝබැක්ටීරියම් පසරනේ කෙලින්ම දැන් මොකද මෙයා දැන් ජීවත් වෙන්නේ මූල ගැටිත් ඇතුළේනේ හරිද එතකොට වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන මේ ස්වරූප වලට පත් කරලා කෙලින්ම රන්ල ශාකේටම දෙනවා එතකොට රන්ල ශාකේට ආයේ පසෙන් උරා ගන්න දෙයක් නැහැ රයිසෝබියම් බැක්ටීරියා මේ මූල ගැටිත් ඇතුළේ ඉන්නවනම් හොඳට නයිට්‍රජන් ලැබෙනවට සාමාන්‍ය ගහක් පසෙන් උරා ගන්න තරඟ කර කර ඉන්න ඕනේ රනිල ශාකේ මූල ගැටිතිය ඇතුලේ රයිසෝබියම් ඉන්නවා නම් රන්ල ශාකේට පසෙන් පොඩ්ඩක්වත් නයිට්‍රජන් ඕනේ නැහැ. ඇයි? මේ රයිසෝබියම් කෙලින්ම වායුගෝලේ නයිට්‍රජන් අරන් මේ ස්වරූප වලට පත් කරලා ගහටම දෙනවා. මොකද එයාට එහෙම කරුවට කමක් නැහැනේ. එයාට ශාකේ ඉන්න තැනක් දීලා තියෙනවා. වාසස්ථානයක්. ආරක්ෂාව දීලා තියෙනවා. ශාකේ නිපදවන ආහාර වලින් කොටසක් දීලා තියෙනවා. ඒතර එයාට ඒ වාසි තුනම තියෙන නිසා එයා ඒකට උදව්වක් හැටියට වායුගෝලේ නයිට්‍රජන් අරන් මේ ප්‍රයෝජනට ගත හැකි නයිට්‍රයිට් නයිට්‍රේට් ඇමෝනියම් ස්වරූපයට පත් කරලා රන්ල ශාකයට දෙනවා. අන්න රන්ල ශාකයට කොච්චර දුර්වල මූල පද්ධතියක් තිබුණත් පසෙන් උරා ගන්න උවමනාවක් නැහැ. නමුත් තමන්ගේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් රයිසෝබියම් බැක්ටීරියා නිසා. ඒ නිසා අපි මේ රයිසෝබියම් බැක්ටීරියාවට තව නමක් කියනවා. පෙට් නේම් එකක් දාලා තියෙන හොරතල් නාමයක් මූල ගැටිති බැක්ටීරියා. රන්ල ශාක වල මූල ගැටිත් ඇතුලේ ජීවත් වෙන බැක්ටීරියා නිසා මේකට කියනවා මූල ගැටිති බැක්ටීරියා. එනම් මූල ගැටිති බැක්ටීරියාව කියන්නේ රයිසෝබියම් බැක්ටීරියා. අර දෙතර මූල ගැටිති බැක්ටීරියා කියන වචන තමයි හුඟක් වෙලාවට පාවිච්චි වෙන්නේ. මූල ගැටිත් ඇතුලේ ජීවත් වෙන බැක්ටීරියා. එතකොට මේ සම්බන්ධයේදී ජීවීන් දෙදෙනාටම වාසි. කවුද ජීවීන් දෙන්න? මූල ගැටිති බැක්ටීරියාවේවත් රයිසෝබියම් සහ රන්ල ශාකේ දෙදෙනාටම වාසි. මූල ගැටිති බැක්ටීරියාවට වාසි රන්ල ශාකයෙන් ආරක්ෂාව පෝෂණය සහ වාසස්ථාන ලැබෙනවා. ශාකේට වාසි රයිසෝබියම් බැක්ටීරියාවෙන් වායුගෝලේ නයිට්‍රජන් අරගෙන ශාකයට ලබා දෙනවා. ඒ නිසා ශාකයේ නයිට්‍රජන් අවශ්‍යතාවය හොඳට සම්පූර්ණ වෙනවා. කොච්චරද කියනවා නම් අර හොඳට මුල් විහිදිච්ච ගැඹුරට මුල් විහිදිච්ච ශාක පසෙන් ගන්න නයිට්‍රජන් ප්‍රමාණයටත් වඩා මෙයාට හොඳට නයිට්‍රජන් තියෙනවා. හොඳට නයිට්‍රජන් තියෙන නිසා තමයි රනිල ශාකවල හොඳට ප්‍රෝටීන් හැදෙන්නේ. ඒ නිසා තමයි අනික් ගස් වලටත් වඩා රනිල ශාකවල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ. මොකද හොඳට නයිට්‍රජන් තියෙනවා හොඳට ප්‍රෝටීන් හදා ගන්න. ඒ නිසා තමයි රන්ල ශාකවල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ. පැහැදිලි? මොකද ඒ ඔක්කොම තියෙන්නේ මෙයා නිසා. හරි අපි හිතමු මෙහෙම. මූල ගැටිති බැක්ටීරියාව මේ මූල ගැටිතෙන් මේක රන්ල ශාකයේ දාලා මූල ගැටි තුලින් ඉවත් වෙලා ගියොත්. එතකොට රන්ල ශාකෙට ජීවත් වෙන්න බෑ. ඇයි? මූල ගැටිති බැක්ටීරියා ඔක්කොම මේවෙන් ගියොත් තරහ වෙලා ගියොත් කියලා හිතමුකෝ. එතකොට දැන් මෙයාට කොහෙන්ද නයිට්‍රජන්? මොකද පසෙන් ගන්න පුළුවන් විදිහට මෙයා හැඩ ගැහිලා නැහැනේ. දුර්වලයි මූල පද්ධතිය. අනේ එතකොට මෙයාට නයිට්‍රජන් නැතුව මියනවා. ඒ කියන්නේ බැක්ටීරියාව නැතුව රන්ල ශාකෙට ජීවත් වෙන්න බෑ. අනිත් පැත්තට අපි හිතමුකෝ. බැක්ටීරියාව ගියොත් බැක්ටීරියාවට ඉන්නත් බෑ. එයාට ආරක්ෂාවක් නැහැ. වාසස්ථාන නැහැ. ඔක්කොටම වඩා එයාට පෝෂණය නැහැ. මොකද මෙයා විෂම පෝෂී බැක්ටීරියාවක්. එයා ආහාර පුරුදු වෙලාම තියෙන කාගෙන් හරි ඉල්ල ගන්න. එතකොට මෙයාට වෙන ක්‍රමයකුත් බෑ. මෙයා මේක ඇතුළේ ඉන්නකොට නිකම්ම රන්ල ශාකයෙන් මෙයාට ආහාර ලැබෙනවා. ඉතින් දැන් මෙයා වෙන් වෙලා ගියොත් මෙයා ආහාර හොයාගන්න ඉපැයි. එයාට හොයාගන්න එහෙම දන්නෙත් නැහැ. ඒ නිසා බැක්ටීරියාවට ඉන්නත් බෑ ශාකේ නැතුව. ශාකේට ඉන්නත් බෑ බැක්ටීරියාව නැතුව. ඒතර දෙදෙනාටම වාසි. හැබැයි වෙන් වෙලා ජීවත් වෙන්න බෑ අනිවාර්යෙම ඉන්න. පැහැදිලි? එහෙනම් මේ සම්බන්ධයට කියනවා අන්‍යෝන්‍ය සහජීවනය. අන්‍යෝන්‍ය සහජීවනය. අන්‍යෝන්‍ය සහජීවනයේ තියෙන විශේෂත්වය තමයි දෙදෙනාටම වාසි. හැබැයි වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. වෙන් වුණොත් එimhe ජීවත් වෙන්න හම්බ වෙන්නේ. හරිද? සුප්‍රසිද්ධ උදාහරණය තමයි රනිල ශාකයේ සහ මූල ගැටිති බැක්ටීරියාව. පැහැදිලි? හොඳයි අපි බලමු එහෙමනම්. මේ තියෙන්නේ රූප සටහන. අන්‍යෝන්‍ය සහජීවනය. මේ තියෙන්නේ රන්ල ශාකයක මුලක් ටිකක් අත්කාචකින් ලොක් කරලා බැලුවා. මේ තියෙන්නේ මූල ගැටිති මේ. මේවා තමයි මූල ගැටි. ඒතන ඕවා ඇතුලේ තමයි රයිසෝබියම් මෙතන තියෙනවා. මේ හරිය තියෙන මේ මූල ගැටි. මේ මූල ගැටි තුල තමයි රයිසෝබියම් බැක්ටීරියාව ජීවත් වෙලා කෙලිම වායුගෝලේ නයිට්‍රජන් අරන් මෙයාට ඇමෝනියම් නයිට්‍රයිට් නයිට්‍රේට් ස්වරූපයට පත් කරලා දෙන්නේ. ඒ නිසා ගහට නයිට්‍රජන් වල කිසිම අඩුවක් නැහැ මේ බැක්ටීරියාව ඉන්නවනම්. අර තරංගෙට හොඳට මුල් වීජිත ගහක් ගන්නටත් වඩා හොඳට මෙයාට ලැබෙනවා. ඒ නිසා මෙයාට ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ. ශාකයේ වෙනකොට මෙයාට උදව් කරනවා. ඉන්න තැන දීලා තියෙනවා ආරක්ෂාව වාසත් මේ මොනවද පෝෂණය දෙනවා. මේ ප්‍රභාසංශය කරලා නිපදවන ආහාර දෙනවා. වෙන් වුණොත් එහෙම අරයට ඉන්නත් බෑ මෙයාට ඉන්නත් බෑ. right?
මෙහිදී සම්බන්ධ වන ජීවීන් දෙදෙනාට වෙන් වී ජීවත් විය නොහැකිය. උදාහරණ මූල ගැටති බැක්ටීරියා, රන්ල ශාක හා බැක්ටීරියාව. ඊළඟට වේයාගේ අන්ත්‍රය තුළ ජීවත් වන ප්‍රොටසෝවා. ඔය වේයාගේ අන්ත්‍රය තුළ ඉන්න ප්‍රොටසෝවාවෝ වේයාගේ අන්ත්‍රය තුළ ඉඳගෙන ආහාර ආරම් වේයට මේ ඒ ප්‍රොටසෝවාවට වාසියක් තියෙනවා. ප්‍රොටසෝවා වගේ යම් යම් ද්‍රව්‍ය ශ්‍රාවය කරලා වේයට වාසියකුත් තියෙනවා. ඒ කියන්නේ වේයාගේ ආහාර ජීර්ණයට ප්‍රොටසෝවාව දායක වෙනවා. ප්‍රොටසෝවාව ඉන්නේ වේයාගේ අන්ත්‍රය ඇතුලේ. වේයා කියන්නේ අපිට අර චූටි සතෙක්නේ. ඒ සතාගේ ආහාර මාර්ගයේ ඇතුලේ ප්‍රොටසෝවාවෙක් ඉන්නවා. ඒ ප්‍රොටසෝවා මේ වේයාගේ ආහාර ජීර්ණය කරන විශේෂයෙන් මෙයා ලී වගේ දේවල් නේ කන්නේ. ඒවා ජීර්ණය කරන්න ප්‍රොටසෝවා උදව් කරනවා. එතකොට ප්‍රොටසෝවා නැත්තම් මෙයාට ඒ ආහාර ජීර්ණය කරගන්න බැරුව මැරෙනවා. ඒ නිසා ප්‍රොටසෝවා ඉන්නම ඕනේ. අනෙක් අතට ප්‍රොටසෝවාවට වාසියක් තියෙනවා. ආහාර මාර්ගය ඉඳගෙන මෙයා ගන්න ආහාර වලින් යම් ප්‍රමාණ ජීර්ණ වෙච්ච ආහාර වලින් ප්‍රොටසෝවාවට ලැබෙනවා. ඒක දෙන්නට වාටි ප්‍රොටසෝවාට ආහාර ලැබෙනවා. මෙයාට ආහාර ජීර්ණය කරන්න අරය උදව් කරනවා. දෙන්න වෙන් වුණොත් දෙන්නටම ජීවත් වෙන්න බෑ. ඒ වගේ තමයි ගවයාගේ අන්ත්‍රයේ ජීවත් වන සෙලියුලෝස් ජීරක බැක්ටීරියා. දැන් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ සෙලියුලෝස් ජීරක බැක්ටීරියාව නැහැ. ඒ නිසා අපි සෙලියුලෝස් කෑම කෑවට දිරවන්නේ අපේ ඇඟේ. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය විශේෂයෙන්ම මිනිසා සර්වභක්ෂකනේ. මාංශ භක්ෂක අයගෙත් නැහැ. මස් කන අයගෙත් නැහැ සෙලියුලෝස් ජීරක ඔය දෙක. සිංහයෝ කොටි වගේ අයගේ ආහාර ජීර්ණ පද්ධතියේ සෙලියුලෝස් ජීරක මේ බැක්ටීරියාව නැති නිසා ඒගොල්ලෝ සෙලියුලෝස් තියෙන ආහාර කෑවට දිරවන්නේ. නමුත් දැන් ශාක භක්ෂකයන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සෙලියුලෝස් ජීරක බැක්ටීරියාව ඉන්නවා ගවයා ශාක භක්ෂකේ. ඒතර ඒගොල්ලෝ කන ශාක කොටස් වල සෑහෙන සෙලියුලෝස් තන්තු තියෙනවා. ශාක භක්ෂකයෝ කන්නේ ශාක කොටස්නේ. ඒවැ සෑහෙන සෙලියුලෝස් තන්තු තියෙනවා. ඒ සෙලියුලෝස් තන්තු දිරවන්නට මේ සෙලියුලෝස් ජීරක බැක්ටීරියාව ඕන වෙනවා. නැත්තම් දිරවන්න බෑ. ඒක ඉන්න නිසා තමයි දිරවන්නේ. දැන් ගවයාගේ ආහාර මාර්ගයේ සෙලියුලෝස් ජීරක බැක්ටීරියාව ඉන්නවා. ඒ නිසා දිරවනවා. ඒ නිසා දිරවනවා. ඒතර එතන ගවයාට වාසියක් තියෙනවා. අර බැක්ටීරියාව නිසා තමන් ගන්න ආහාරවල තියෙන සෙලියුලෝස් කියන පෝෂකය ජීර්ණය කරන්න පුළුවන්. අනෙක් අතර බැක්ටීරියාවට වාසියක් තියෙනවා. අර ආහාර මාර්ගය ඉඳගෙන ගවයා ගන්න ආහාර වලින් කොටසක් එයාටත් ප්‍රයෝජනට ගන්න පුළුවන්. දෙදෙනාටම වාසිය. හැබැයි වෙන් වුණොත් ඉන්න බෑ. බැක්ටීරියාව වෙනම ගියොත් එයාට කන්න කෑම නැති වෙනවා. බැක්ටීරියා ඉවත් වීම නිසා ගවයා ගන්න ශාක කොටස් වල තියෙන සෙලියුලෝස් තන්තු එයාට ජීර්ණය කරගන්න බැරි වෙනවා. වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. ඒතරයි අපේ නැත්තම් අපි කොහොමද කරන්නේ? අපි ශාක කොටස් කෑවට අපේ ශාක කොටස් වල තියෙන සෙලියුලෝස් තන්තු ජීර්ණය වෙන්නේ නැහැ. වෙන පෝෂක ගන්න පුළුවන්. සෙලියුලෝස් තන්තු ජීර්ණය වෙන්නේ නැහැ. ජීර්ණය නොවි එහෙම මල ද්‍රව්‍ය වලට එකතු වෙනවා. මේ නිසා සහ නිසා වෙන සර්වභක්ෂකයන්ගේ මාංශ භක්ෂකයන්ගෙත් ඔය කියන බැක්ටීරියාව නැහැ. පැහැදිලිද? එහෙනම් ගවයාගේ අන්ත්‍රයේ ජීවත් වන සෙලියුලෝස් ජීරක බැක්ටීරියා එතන තියෙන්නේ අන්‍යෝන්‍ය සහජීවනයේ බැක්ටීරියාවට වාසී ගවයාගේ ආහාර මාර්ගය ඉඳගෙන ආහාර ලබා ගන්න පුළුවන්. ඊතර වාසියක් තියෙනවා. ගවයාට වාසී බැක්ටීරියාව නිසා සෙලියුලෝස් ටික ජීර්ණය වෙනවා. දෙන්නට වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. ඒතර ඔය කාර්යයන් දෙක කරගන්න බැරි වෙන නිසා. ඊතර මේකට කියනවා අන්‍යෝන්‍ය සහජීවනය. ඊතර මෙතනින් දෙන්නම වාසී නිසා මේක ධනාන්තර ක්‍රියාව. පැහැදිලි? සහභෝජීත්වය, ප්‍රාක් සහභාගීත්වය සහ අන්‍යෝන්‍ය සහජීවනය යන ජෛව අන්තර් ක්‍රියාවලදී සම්බන්ධ වන ජීවීන් කිසිවෙකුටත් අවාසියක් සිදු නොවන බැවින් ඒවා ධන අන්තර් ක්‍රියා ලෙස හඳුන්වයි. අන්න සම්බන්ධ වන ජීවීන් කිසිවෙකුටත් අවාසියක් සිදු නොවන බැවින් ඒවා ධන අන්තර් ක්‍රියා ලෙස හඳුන්වයි. ඒකට අපි කියනවා ධන අන්තර් ක්‍රියා. එතකොට සහජීවනයේ ස්වરૂප තුල සහභෝජීත්වයේ ප්‍රාක් සහභාගීත්වයේ සහ අන්‍යෝන්‍ය සහජීවනය ධනාන්තර ක්‍රියා. නමුත් පරපෝෂිතතාවයේ විලෝපිකතාවයේ වගේ ඒවා ඍණාන්තර ක්‍රියා. එදින්ද එක්කෙනෙක්ට වාසිය අනෙක් එක්කෙනාට වාසිය. මේකේ එක්ක දෙන්නටම වාසිය. එහෙම නැත්නම් එක්කෙනෙක්ට වාසිය අනෙක් එක්කෙනාට වාසියකුත් නැහැ වාසියකුත් නැහැ. ඒ නිසා මේවා ධනාන්තර ක්‍රියා. පැහැදිලි? ඒතර මේවා වෙනස තේරුම් ගන්න ඕන. සහභෝජීත්වයේදී එක්කෙනෙක්ට වාසිය අනෙක් එක්කෙනාට වාසියකුත් නැහැ වාසියකුත් නැහැ. ප්‍රාක් සහභාගීත්වයේ දෙන්නටම වාසිය වුණාට දෙන්නට වෙන් වෙලා වුණනම් ජීවත් වෙන්න පුළුවන්. නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අන්‍යෝන්‍ය සහජීවනයේදී දෙන්නටම වාසිය. හැබැයි වෙනම ජීවත් වෙන්න බෑ. පැහැදිලි? හරි. හොඳයි එහෙනම් අපි බලමු. මේ තියෙන්නේ අමතර දැනුමට කියලා අර මම කතා කරපු ඒ කාර්යයන් ටික. ඒ කියන්නේ අන්‍යෝන්‍ය සහජීවනයේ කාර්යයන් ටික රනිල කුලයේ ශාකවල එනම් නිදිකුම්බා, තෝර, බෝංචි, මුං වැනි ශාකවල මූල පද්ධතියේ ගැටිති ඇත. ඒවා තුල රයිසෝබියම් නම් බැක්ටීරියාව වාසය කරයි. යාට තමයි අපි කියන්නේ මූල ගැටිති බැක්ටීරියාව කියලා. අර මූල ගැටිත තුල ජීවත් වෙන නිසා. එම බැක්ටීරියාව විසින් වායුගෝලයේ ඇති නයිට්‍රජන් ලබාගෙන
නයිට්‍රජනීය සංයෝග බවට පත් කරයි. පසුව ශාකය එම නයිට්‍රේට් ලබා ගනී. වායුගෝලීය නයිට්‍රජන් ශාකයට ප්‍රයෝජන ගන්න පුළුවන් නයිට්‍රයිට්, නයිට්‍රේට්, ඇමෝනියම් වගේ නයිට්‍රජනීය සංයෝග බවට පත් කරලා කෙලින්ම ශාකයටම දෙනවා. පසුව ශාකය එම නයිට්‍රේට් ලබා ගනී. රනිල ශාක විසින් බැක්ටීරියාවට පෝෂණය ලබා දෙන අතර වාසස්ථානය ලබා දෙයි. ඇයි ආරක්ෂාව? ඒකත් ලැබෙනවා. ඒතර දෙන්නටම වාසි. ඒ නිසා වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. දෙන්නටම වාසි අන්‍යෝන්‍ය සහජීවන. ගවයාගේ පැත්තෙන් අර ගවයයි සෙලියුලෝස් ජීරක බැක්ටීරියාවයි. ගවයාට සෙලියුලෝස් ජීර්ණය කළ නොහැකිය. කියන්නේ තනියෙන් හිටියොත් බෑ. අර බැක්ටීරියා නැත්තම් බෑ. සෙලියුලෝස් ජීරකේ එන්සයිම ශ්‍රාවය වෙන්නේ නැහැ. අර බැක්ටීරියාවෙන් තමයි ඒ එන්සයිම ශ්‍රාවය කරන්නේ. ඒ සිදු කරන්නේ අන්ත්‍රයේවත් උණ්ඩුකේ ජීවත් වන බැක්ටීරියා මගින්. මේ බැක්ටීරියා වලින් ශ්‍රාවය කරන එන්සයිම් වලින් තමයි ගවයාගේ අන්ත්‍රය තුල සෙලියුලෝස් කියන පෝෂකය ජීර්ණය වෙන්නේ. කේන්දි තියෙන සෙලියුලෝස් තන්තු ජීර්ණය වෙන්නේ. ශීරපායි ජීර්ණ පද්ධතියේ සෙලියුලෝස් ජීරක එන්සයිම නැත. අපි ශීරපායින් කිරිබී වැඩන සතුන්ගේ කිසිදු කිරිබී වැඩන සත්වයේ ශීරපායේගේ ආහාර ජීර්ණ පද්ධතියේ සෙලියුලෝස් ජීරක එන්සයිමත් නැහැ. අර බැක්ටීරියාවත් නැහැ. ඉතින් ඒක නිසා අපි සෙලියුලෝස් තියෙන කෑම කනවා තමයි. කෑවට සෙලියුලෝස් ටික ජීර්ණය වෙන්නේ. ඒ ආහාරයේ තියෙන අනික් පෝෂක කොටස් ජීර්ණය කරලා අපිට ඒකේ පෝෂණය ගන්න පුළුවන්. සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ ඒවා හිම මල ද්‍රව්‍ය වලට එකතු වෙනවා. පැහැදිලි? හරි. එhmenan ඔන්න අපි කතා කරා පරිසර පද්ධතියක හඳුනාගත හැකි ජීවි අන්තර්ක්‍රියා ප්‍රධාන ජීවි අන්තර්ක්‍රියා අපි කිහිපයක් කතා කරුවා. විලෝපිකතාවය, පරපෝෂිතතාවය, ඒවා ඍණාන්තර්ක්‍රියා. මොකද ඒවායිදී එක් ජීවියකට වාසී අනිත් ජීවියට අවාසී. ඊළඟ ධනාන්තර්ක්‍රියා කතා කරුවා. කාටවත් අවාසියක් නොවෙන. වාසිම වෙන්න ඕනේ නැහැ. දැන් සහභෝජීත්වයේ එක්කෙනෙක්ට වාසියකුත් නැහැ, වාසියකුත් නැහැ. කාටවත් අවාසියක් නොවන ක්‍රියාවලි. ඒවට අපි කිව්වා ධනාන්තර්ක්‍රියා. ඒකට හොඳම උදාහරණ තමයි සහජීවනය, සිම්බයොසිස් එක. සහජීවනයේ එකිනෙකට වෙනස් විශේෂ දෙකක ජීවීන් එකිනෙකා මත යැපීම සිද්ධ වෙනවා. ඒදී යැපෙන ආකාරය අනුව සහජීවනයේ නැවත කොටස් තුනයි. සහභෝජීත්වය, ප්‍රාක් සහභාගීත්වය, අන්‍යෝන්‍ය සහජීවනය. ඒතර මේ අපි කතා කරේ පරිසර පද්ධතියක හඳුනාගත හැකි ප්‍රධාන ජීවි අන්තර්ක්‍රියා. ඒ වගේම මට ඔය නයිට්‍රජන් ගැන කියනකොට, නයිට්‍රජන් කතාව කියනකොට තව දෙයක් පොඩ්ඩක් මතක් වුණා ස්වාමීන් වහන්සේලාට දරුවන්ට මතක් කරන්න. ඒ තමයි දැන් රනිල ශාක කරන්න එතකොට විකල්පය හැටියට දැන් පස්සේ නයිට්‍රජන් උරා ගන්න තියෙන තරඟය නිසා රනිල ශාකවල මූලපදිත දුර්වල නිසා ඒගොල්ලෝ කරන්නේ මූල ගැටි තියලා බැක්ටීරියා රයිසෝබියම් ටීට දෙනවා. රයිසෝබියම් මේකේ හිටියම රයිසෝබියම් විසින් වායුගෝලීය නයිට්‍රජන් කෙලින්ම ශාකයට අරන් දෙන නිසා ශාකයට ආයේ පසෙන් ගන්න ඕනේ නැහැ. එතකොට රනිල කුලයේ ශාක තමන්ගේ නයිට්‍රජන් ප්‍රශ්නේ ඒ විදිහට රයිසෝබියම් හරහා විසඳ ගන්නවා. හරිද? රයිසෝබියම් හරහා මූල ගැටිත් හදලා මූල ගැටිත් රයිසෝබියම්ට ඉන්න දීලා රයිසෝබියම්ට කියනවා මම ඔයාට ආහාර දෙන්නම්, ඉන්න තැන දීලා තියෙනවා, ආරක්ෂාවක් දෙන්නම්, ඔයා ඒවට මට නයිට්‍රජන් දෙන්න. හරි? එතකොට බැක්ටීරියාවටත් වාසි ශාකයෙන් අර ටික ලැබෙන නිසා බැක්ටීරියාව වායුගෝලීය නයිට්‍රජන් අරන් රන්ල ශාකයට දෙනවා. හරි, රන්ල ශාකය එතකොට ඒ විදිහට තමන්ගේ නයිට්‍රජන් ප්‍රශ්නේ විසඳගෙන කොයිතරම් දුර්වල මූල පද්ධතියක් තිබ්බත් රනිල ශාක තමයි හොඳටම නයිට්‍රජන් හදලා හොඳටම ප්‍රෝටීන් හදලා තියෙන්නේ. ඒකයි අපි කියන්නේ රනිල කුලයේ ශාකවල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළයි. සෝයාවලේම අපි ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙනවා කියන්නේ ඒකයි. දැන් තවත් සමහරක් ශාක තියෙනවා. ඒගොල්ලන්ටත් මේ ප්‍රශ්නේම තියෙනවා. මොකද්ද? පසෙන් තරගෙට අනික් ශාකත් එක්ක තරගෙට මේ නයිට්‍රජන් ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. හරි. එතකොට ඒ ශාක මොකද කරන්නේ? දැන් සමහරක් ඒවා තියෙනවා. දැන් ඔය බාදුරා වගේ ඒවා. ජලයේ වැඩෙන සමහර ජලජ ශාක වලට මේ ප්‍රශ්නේ සැරට තියෙනවා ඒගොල්ලන්ට. ඒ කියන්නේ එකක් තමයි නයිට්‍රජන් හිඟයි ඒගොල්ලෝ ඉන්න පරිසරවල. දෙක තමයි තියෙන චුට්ටක් තරගෙට ගන්න විදියක් නැහැ අනික් ඈත් එක්ක. එතකොට ඒගොල්ලෝ මෙන්න මෙහෙම කරනවා. මොකද්ද? ක්‍රුමීන් අල්ලලා. ක්‍රුමීන් ඉන්සෙක්ටාව. ක්‍රුමීන්ව අල්ලලා ක්‍රුමීන්ව මරලා ඒගොල්ලන්ගේ බහිස්සැකිල්ල, කෘමියගේ බහිස්සැකිල්ල හැදිලා තියෙන, කෘමීට තියෙන බහිස්සැකිල්ල. ඔබ වහන්සේලා දැකලා තියෙනවා ওই මකුළු දැල් වලට එහෙම අවුච්ච කූඹීන්ගේ වෙනත් පොඩි කෘමි සත්තුන්ගේ ඇතුලේ යුෂ ඔක්කොම ටික වේල්ලා ගිහිල්ලා වටේ සැකිල්ල විතරක් තියෙනවා. අන්න ඒකට කියන්නේ බහිස්සැකිල්ල. ආත්‍රපෝඩාවන්ට තියෙන බහිස්සැකිල්ල. ආත්‍රපෝඩා කාණ්ඩයට තියෙන බහිස්සැකිල්ල. ওই බහිස්සැකිල්ලේ තියෙනවා නයිට්‍රජන්. කයිටින් කියලා ද්‍රව්‍යකින් තමයි හැදලා තියෙන්නේ. කයිටින් කියන පොලිසැකරයිඩ් එකෙන් තමයි ඔය බහිස්සැකිල්ල හැදලා තියෙන්නේ. කයිටින් වල නයිට්‍රජන් තියෙනවා. ඒ කියන්නේ ක්‍රොමීන්ගේ බහිස්සැකිල්ල නයිට්‍රජන් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්.
එතකොට සමහර අර නයිට්‍රජන් ප්‍රශ්නේ උග්‍රව තියෙන සමහර ශාක මේ තමන්ගේ බලන්න ශාකෙට කොච්චර මේ නයිට්‍රජන් ඕනද කියලා. ඒතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් තරගෙට ගන්න විදියකුත් නැහැ. අනික ලොකු ශාක මුල් අතුපත් මුල් විහිදවලා ඒවයින් සෑහෙන නයිට්‍රජන් ගන්නවා. දැන් මේගොල්ලන්ට මූල ගැටිතිත් නැහැ. අර රයිසෝබියම් වගේ බැක්ටීරියාවකට ඉන්න දෙන්න. රන්ල ශාක විසඳගත්ත විදිහට විසඳ ගන්නත් බෑ. හැබැයි නයිට්‍රජන් ඕනේ. වායුගෝලයේ කොච්චර තිබ්බත් ප්‍රයෝජනෙකුත් නැහැ. ඒ තියෙන ස්වරූපයෙන් අරගෙන වැඩකුත් නැහැ. මේගොල්ලෝ කල්පනා කරනවා මේකට හොඳම ක්‍රමයක් තමයි ක්‍රොමීන්ව අල්ලලා මරලා උන්ව ජීර්ණය කරලා එන්සයිම දාලා ඒ ක්‍රොමීන්ගේ බහිස්සැකිලි තියෙන නයිට්‍රජන් ටික උරා ගන්නවා. අන්න එහෙම සමහර ශාක දැන් බාඳුරාවල එහෙම කෙන්ඩියක් වගේ එකක් තියෙනවා අපි දැකලා තියෙනවානේ. මෙහෙම පියනක් වගේ එකකුත් තියෙනවා මෙහෙම. එතකොට වෙන්නේ මේ කෙන්ඩිය වගේ කල්ලා තියෙනකොට දන්නවද මේකේ පොඩි පොඩි සමහරක් වෙලාවට යුෂ වර්ගයක් තියෙනවා. ක්‍රොමීන් මේක ඇතුළට යනවා. අර ආහාර වශයෙන් අර යුෂ ලබා ගන්න එහෙම ක්‍රොමීන් මේක ඇතුළට යනවා. සමහර ජලයක් තියෙනවා. වැස්සම එහෙමනම් ජලය වගේත් පිරලා තියෙනවා. හරි ක්‍රොමියා මේක ඇතුළට ගියාට පස්සේ ටක් ගාලා මේ පියන වැහෙනවා. වැහිලා මේ බිත්තියෙන් ස්ට්‍රා වෙනවා එන්සයිම ක්‍රොමියාට. දැන් ක්‍රොමියා මේ හරි ඉන්නවා කියමුකෝ මේ. අර එන්සයිම ශ්‍රාවය කරනවා. එන්සයිම ශ්‍රාවය කරපු ගමන් ක්‍රොමියාට දැන් මේක පියන වැහිලා නිසා එන්නත් බෑ එළියට. මේ ක්‍රොමියා මරණයටපත් වෙනවා. ඊට පස්සේ ක්‍රොමියාගේ බහිස්සැකිල්ල තියෙන නයිට්‍රජන් ටික ශාකේ උරා ගන්නවා. අන්න ක්‍රොමිභක්ෂක ශාක. තව තියෙනවා කඳුලැස්ස කියලා ශාකයක්. කඳුලැස්ස. එයාගේ පත්‍රයේ මෙහෙම කෙඳි තියෙනවා. පත්‍රය උඩ මෙහෙම කෙඳි තියෙනවා. කෙඳි තියෙන්නේ. දැන් මේ කෙඳි අතරින් ක්‍රොමියෙක් ගියොත් ක්‍රොමියෙක් යනවා මේ. ඔම යනකොට අර කෙඳි මේ කෙඳි නැමිලා මෙහෙම නැමිලා මේ කෙඳි නැවෙනවා මෙහෙම. නැවිලා ක්‍රොමියාව මෙහෙම අල්ල ගන්න. අල්ලගෙන ඊට පස්සේ මෙයාට යන්න බෑ. එතනට එන්සයිම ශ්‍රාවය කරලා ජීර්ණය කරලා මෙයාව මරණයටපත් කරලා මෙයාගේ තියෙන ඉස්සැකිලි තියෙන නයිට්‍රජන් ටික උරා ගන්න. තව නිල් මොන රැස්ස කියලා ගහක් තියෙනවා. එයත් එහෙම කරනවා. ඒතර මේගොල්ලන්ට අපි කියන්නේ ක්‍රොමිභක්ෂක ශාක. ඇත්තටම ක්‍රොමිභක්ෂක ශාක මේ ක්‍රොමීන්ව මරන්නේ ක්‍රොමීන් එක තියෙන තාරාක් නිසාවත් ඒගොල්ලන්ට වෙන ආහාර ඕන නිසාවත් නෙමෙයි. මොකද මේගොල්ලෝ ප්‍රභාසංශයෙන් ආහාර නිපදව ගන්නවා. අර නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න තමයි මේ කරන්නේ. මොකද ප්‍රෝටීන් හදා ගන්න ප්‍රභාසංශ වලින් ආහාර නිපදව ගත්තට ප්‍රෝටීන් හදා ගන්න මේගොල්ලන්ට නයිට්‍රජන් ඕනේ. ඒ නයිට්‍රජන් ගන්න වෙන ක්‍රමයක් නැහැ. තරගෙත් වැඩි. මේගොල්ලන්ට අර රනිල කුලේ ශාක වගේ විකල්පයකට යන්නත් බෑ. මූල ගැටි තියාගන්න මේගොල්ලන් ළඟ මූල ගැටි බැක්ටීරියාව මේ මූල ගැටිති නෑ. බැක්ටීරියාව තියාගන්න. ක්‍රොමීන් අල්ල ක්‍රොමීන්ගේ බයිසැකිලේ තියෙන නයිට්‍රජන් ටික ජීර්ණය කරනවා. ඒකෝර මේ විදියට ක්‍රොමිභක්ෂක ශාකත් තමන්ගේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුර ගන්න කරන මේකත් එතකොට ජීවි අන්තර්ක්‍රියාවක්. හැබැයි මේක ඍණාන්තර්ක්‍රියාවක් වෙනවා. මොකද මෙතනදී ක්‍රොමියාට අවාසි ශාකෙට වාසි. ඒතර එක්කෙනෙක්ට අවාසි වෙන නිසා මේක ඍණාන්තර්ක්‍රියාවක්. හැබැයි මේකත් අපිට එක් ආකාරයක විලෝපිකතාවයක් තමයි තියෙන්නේ. මරණයටපත් කරනවානේ එක් ආකාරයක විලෝපිකතාවයක්. පැහැදිලිද? හරි එහෙනම් ක්‍රොමිභක්ෂක ශාකවල ක්‍රියාවක් ජීවි අන්තර්ක්‍රියාවක් හැටියට අපිට ගන්න පුළුවන්. හොඳයි ඔන්න එහෙමනම් අපි පරිසර පද්ධතියක තියෙන ජීවි අන්තර්ක්‍රියා ගැන කතා කරුවා. හරි. ඊළඟට අපිට තියෙන පරිසර පද්ධතියක තියෙන ජීවි අජීවි අන්තර්ක්‍රියා ගැන කතා කරන්න. ජීවීන් සහ අජීවීන් අතර තියෙන අන්තර්ක්‍රියා ගැන කතා කරලා විශේෂයෙන්ම අජීවි සංඝටක ගැන ටිකක් ගැඹුරට කතා කරනවා. අපි උඟක් වෙලාවට පරිසරය ගැන කතා කරනකොට ජීවීන් ගැන විතරමයි කතා කරන්නේ. හැබැයි මම කිව්වා පරිසර පද්ධතියකට ජීවි ප්‍රජාවත් එම ප්‍රජාව අන්තර්ක්‍රියා කරන අජීවි පරිසරයක් ඕනේ. මොකද අජීවි පරිසරය රැකුන්නේ නැත්නම් එවැනි පරිසරයක් තුළ ජීවීන් රැකෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිය අන්තර්ක්‍රියා කරන අජීවි පරිසරය අහිතකර තත්ත්වයටපත් වුණොත් එවැනි පරිසරයක ජීවීන් පැවැත්මක් නැහැ. ඒ නිසා ජීවේ පවතින නම් ජීවේ අන්තර්ක්‍රියා කරන අජීවි පරිසරයේ සාධක ප්‍රශස්ත හිතකර මට්ටමක තියෙන්න ඕනේ. ඒ නිසා අපි බලන්න ඕනේ පරිසර පද්ධතියේ තියෙන අජීවි සංඝටක මොනවද? ඒ අජීවි සංඝටක ජීවි ක්‍රියාවලට දායක වෙන්නේ කොහොමද? එහෙනම් ඒ අජීවි සංඝටක ප්‍රශස්ත මට්ටමින් පවත්වන්නේ කොහොමද කියන්නේ. ඉතින් අපි මේ දේවල් ගැන කතා කරනවා අපේ ඊළඟ පරිච්ඡේදයේදී. ඊළඟ පරිච්ඡේදයේ පරිසර පද්ධතියක අජීවි සංඝටක සහ ජීවි අජීවි අන්තර්ක්‍රියා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා ඒ විදිහට කරන්න මේ දක්වා අපි මේ කරලා තියෙන කොටස් හොඳින් බලලා පුහුණු වෙලා පරිශීලනය කරලා හොඳට මතක් කරගෙන හොඳ සූදානමක් ඇතුව ඊළඟ පරිච්ඡේදයට සහභාගී වෙමු. එhmenan ඊළඟ පරිච්ඡේදයේදී
අජීවී පරිසර පද්ධතික අජීවී සංඝටක ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව සමුගන්නවා සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.